ඉගෙනීමට උනන්දුවක් දක්වන ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා අත්විඳින YouTube channel එක වෙතට. අද අපි කරන්න යන්නේ macro economics කියන අපේ playlist එකේ යටතේ අපි මේ වෙනකන් කරලා තිබ්බ macro economics basics වලට අදාළව paper එකක් තමයි කරන්න යන්නේ. model paper එකක් විදිහට මේක කරන්න යන්නේ. එහෙනම් අපි ගිහලා බලමු මේ paper එක අපිට කොහොමද කරන්න පුළුවන් කියලා. මුලින්ම කියන්න ඕනේ මේ paper එකට යන්න කලින් මේ වීඩියෝ එකේ යට තියෙන description එකේ මේ paper එකේ link එක. අන්නේ link එකට ගිහලා ඔයාලා මේ paper එක මුලින් කරලා මේ වීඩියෝ එක බලනවා නම් වඩාත් සුදුසුයි කියලා මම හිතනවා. එතකොට මේ link එකේ ඊට පහලින් තව link එකක් ඇති. අන්නේ link එකෙන් ඔයාලට answers ටික තියෙන paper එකක් download කරගන්න හැකියාව තියෙනවා. හරි. එහෙනම් අපි ගිහලා බලමු paper එක කොහොමද වෙන්නේ කියලා. හරි. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. ඔයාලට පළවෙනි ප්‍රශ්නේ මේ screen එකේ මේ පැත්තෙන් පේනවා ඇති. ඒ වගේම description එකෙන් ඔයාලා download කරගත්තා නම් එතනින් ඔයාලට බලන්නත් පුළුවන්. එහෙනම් අපි පළවෙනි ප්‍රශ්නෙට යමු. පළවෙනි ප්‍රශ්නේ ගත්තා. එතන අපිට කියනවා සෙන්ට්‍රල් බැංක් එක මිනිමම් රිසර්ව් රේෂියෝ එකක් තියෙනවා කියලා 125ක. එතකොට මනි මල්ටිප්ලයර් එක කීයද කියලා අහන්නේ අපේ. එතකොට මේ මනි මල්ටිප්ලයර් කියන එක අපිට හොයන්න පුළුවන් එක බෙදීම රිසර්ව් රේෂියෝ එක. එක බෙදන්න ඕන රිසර්ව් රේෂියෝ එකකින්. අපි මේකට සිංහලෙන් කියනවා මුදල් ගුණකය කියලා. එහෙම නැත්නම් ණය ගුණකය කියලා සමහර අය කියනවා. මෙන්න මේක අපිට හොයාගන්න පුළුවන් එක බෙදීම reserve ratio එකේ. එක බෙදීම reserve ratio එක ගත්තාම එක බෙදීම අපිට මෙතන reserve ratio එක දීලා තියෙනවා 125ක් කියලා. 125ක් කියලා. ඒතර අපිට මේකේ උඩ තියෙන ප්‍රතිශත සංඛ්‍යාවක් නෙමෙයි හින්දා යට ප්‍රතිශත සංඛ්‍යාවක් දාන්න බෑ. ඒ හින්දා අපි මොකද කරන්නේ මේක අපි හරව ගන්නවා දශම වලට. දශම වලට හරවුවාම මේක 0.25 කියලා එනවා. ඒතර මේ 0.25 මෙතනට දාගන්නවා අපි 0.25. මොකද මෙතන ප්‍රතිශත නෙවෙයි නම් මෙතන ප්‍රතිශත දාන්න බෑ. එතකොට අපි ඒක දශම සංඛ්‍යාවට හදමු. ප්‍රතිශතේ දශම සංඛ්‍යාවට හරවගෙන එහෙම කරගත්තාම හරි. එතකොට අපි ගත්තොත් දැන් එක බෙදුවාම 0.25න් අපිට එනවා 4යි කියලා උත්තරය. එතකොට අපේ මනි මල්ටිප්ලයර් එක ඇවිල්ලා 4යි. එතකොට අපේ ආන්සර් එක 4. ඒ කියන්නේ මේකේ D කියන එක තමයි උත්තරේ විදිහට එන්නේ. එතකොට මෙතන දශම සංඛ්‍යාව බවට පත් කරගත්තේ කොහොමද කියලා කෙනෙක්ට ගැටලුවක් ආවොත් අපි මේ ප්‍රතිශතයේ දශම සංඛ්‍යාව බවට පත් කරගත්තේ 25. 25 කියන එක බෙදලා 100. 25 100න් බෙදලා තමයි අපි මේක දශම සංඛ්‍යාව බවට පත් කරගත්තේ. හරි. එහෙනම් අපි ගිහලා බලමු දෙවෙනි ප්‍රශ්නෙට. හරි. එතකොට මෙතන අපිට දෙවෙනි ප්‍රශ්නේ කියනවා සෙන්ට්‍රල් බැංක් එක අපේ මිනිමම් රිසර්ව් රේෂියෝ එක. ඒ කියන්නේ සෙන්ට්‍රල් බැංකෙන් ප්‍රයිවට් බැංක් වලට නිකුත් කරන එයාලගේ ඩිපොසිට් වලින් මෙච්චර ප්‍රමාණයක් එයාලගේ සෙන්ට්‍රල් බැංක් එකේ account එකකට රඳවලා තියෙනවා නේ කියලා. අන්න ඒම කියන ඒ රේෂියෝ එක මේ වැඩි කරොත් ඒ රේෂියෝ එක වැඩි කරොත් මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. ඒතකොට ඔයාලට මතකද අපි මොනිටරි පොලිසි එකේදී කතා කරා ටූල්ස් තුනක් ගැන ඕපන් මාකට් ඔපරේෂන්ස් එතකොට රිසර්ව් රේෂියෝ එක ඒ වගේම ඩිස්කවුන්ට් රේට් එක. එතකොට අපි ඒකේදී රිසර්ව් රේෂියෝ කියන එක ගැන කතා කරා. රිසර්ව් රේෂියෝ කියන්නේ අපි වාණිජ බැංකුවක් කියලා හිතමුකෝ. අපි වාණිජ බැංකුවක් නම් අපි ලිස්ටඩ් වෙනානේ. අපි ගිහිල්ලා සෙන්ට්‍රල් බැංක් එකේ ලියාපදිංචි වෙලා තමයි වාණිජ බැංකුවක් බවට පත් වෙන්නේ. එතකොට අපි ලිස්ටඩ් වාණිජ බැංකුවක්. එතකොට එහෙම වෙද්දී එයාලා අපිට කියනවා අපි තැන්පත් කරන අපිට හම්බෙන තැන්පතු වලින් කොටසක් එයාලා රිසර්ව් රේෂියෝ එකක් දෙනවා. අන්නේ රේෂියෝ එකට අදාළ ප්‍රමාණය කොටස එයාලා වෙන් කරලා තියන්න ඕනේ කියලා සෙන්ට්‍රල් බැංක් එකට. අන්න එහෙම කියන ඒ කොටස තමයි අපි කියන්නේ රිසර්ව් රේෂියෝ එක කියලා. එහෙම නැත්නම් රිසර්ව් එක කියන්නේ ඒක රිසර්ව් රේෂියෝ කියන්නේ ඒක ප්‍රතිශතයක් විදියට ලබා දෙන හින්දා. එතකොට එයාලා කියනවා 108යිද 10යිද කීයද කියලා එයාලා ඒක කියනවා. ඒ කියන ගාන අපි තියන්න ඕනේ. අපි මොකද අපි වාණිජ බැංකුවක් විදියට එයාලගේ නීති වලට අනුගත වෙන්න ඕනේ හින්දා. එතකොට එතනදී ඒ ටූල් එක අපේ සෙන්ට්‍රල් බැංක් එකේ පාවිච්චි කරනවා රට ඇතුලේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය හිමි කරන්න. එතකොට මෙතන ගත්තොත් ඉන්ක්‍රීස් කරොත් අපි ගත්තොත් රිසර්ව් රේෂියෝ එක ඉන්ක්‍රීස් කරොත් මොකද වෙන්නේ කියලා තමයි අහන්නේ. අපි හිතමු 100ට 5කට තිබ්බ රිසර්ව් රේෂියෝ එක දැන් 10ක් ලැබෙනවා. එතකොට අපිට 100ක තැන්පතුවක් හම්බුණා. අපිට රුපියල් 100ක වාණිජ බැංකුවල ඩිපොසිට් එකක් හම්බුනොත් රුපියල් 100ක එතකොට මොකද වෙන්නේ අපිට මේ 100න් 5ක් රඳවලා තියන්න වෙනවා. ඉතුරු 95 අපිට ණය විදිහට දෙන්න පුළුවන්. මෙතනට දැන් මේ අවස්ථාවේදී අපිට 100ක ඩිපොසිට් එකක් හම්බුනොත්
අපි මේකෙන් 10ක් දෙන්න ඕනේ සෙන්ට්‍රල් බැංක් එකට. එතකොට අපිට ළඟ තියාගන්න පුළුවන් 90ක්. එතකොට අපි මේ 95 තමයි මෙතනදී එළියට දුන්නේ. අපි මෙතනදී 90යි එළියට දෙන්නේ. එතකොට ඔයාලට පේනවා අපේ ණය දීමේ හැකියාව අඩු වෙලා තියෙනවා මේ රිසර්ව් රේෂියෝ එක වැඩි කරපු හින්දා. ඒ කියන්නේ අපි ණය දෙන ප්‍රමාණය තමයි රට ඇතුළට යන මුදල් ප්‍රමාණය. එතකොට රට ඇතුළේ සංසරණය වන මුදල් ප්‍රමාණය 95 ඉඳන් 90 දක්වා අඩු වෙලා තියෙනවා මෙන්න මේ ඉන්ක්‍රීස් කිරීම නිසා. රිසර්ව් රේෂියෝ එක වැඩි කරාම මොකද වෙන්නේ? රිසර්ව් රේෂියෝ එක වැඩි කරාම අපේ රට ඇතුළේ සංසරණය වෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. එතකොට මෙතන අපිට ගන්න පුළුවන් පළවෙනිට A කියන අංශය කියනවා bank can make more loans and the money supply decreases. මෙතනදී බැංක් එකට ණය දෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වුණා. එතකොට A කියන උත්තරේ වැරදි. The bank can make more loans කිව්ව ගමන් වැරදි. වැඩිපුර ලෝන් දෙන්න බෑ. මෙතනදී ලෝන් දෙන්න පුළුවන් හැකියාව අඩු වෙන නිසා අපි B කියන එකත් අයින් කරන්න ඕනේ. ඊට පස්සේ ඊළඟ එක කියනවා the bank can make fewer loans. යන්න එක හරියි. loans අඩු වෙනවා. එතකොට money supply එක වැඩි වෙලා නැහැ. money supply එක අඩු වෙලා. එතකොට අපිට C කියන ආන්සර් එක ගන්නත් බෑ. එතකොට අපි D කියන ආන්සර් එක ගත්තොත් the bank can make fewer loans and the money supply decreases. අන්න ඒක අපිට ගන්න පුළුවන්. ලෝන් දීමේ හැකියාව නැත්නම් ලෝන් දෙන්න පුළුවන් ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒ වගේම money supply එකත් අඩු වෙලා තියෙනවා. ඒ හින්දා දෙකට ආන්සර් එක ඇවිල්ලා D. ඊට පස්සේ අපි තුන්වෙනි ප්‍රශ්නේ ගත්තොත් එතනදී කියනවා සෙන්ට්‍රල් බැංක් එක 120ක රිසර්ව් රේෂියෝ එකක් තියනවලු. එතකොට SM බැංක් කියන බැංකුවට 100 මිලියන 100ක ඩිපොසිට් එකක් හම්බ වෙනවලු. එතකොට අහනවා එයාලට ණය දෙන්න පුළුවන් උපරිම මුදල කීයද කියලා. දැන් අපි ඒකේ සටහන් කරගත්තොත් අපේ රිසර්ව් රේෂියෝ එක තියෙනවා. රිසර්ව් රේෂියෝ එක ඇවිල්ලා 100ට 20යි. එතකොට SM බැංක් එකට හම්බ වෙනවා මිලියන 100ක 100 මිලියන් හම්බ වෙනවා ඩිපොසිට් එක. හරි. එතකොට අහනවා මේකදී බැංකුවට දෙන්න පුළුවන් උපරිම ණය ප්‍රමාණය කියලා. මෙතනදී තනි බැංක් එකක් තියෙනවා. එක බැංකුවයි තියෙන්නේ. අන්න එතකොට අපි එක බැංකුවක් කන්සිඩර් කරනකොට මොකද වෙන්නේ? අපි මෙතනදී 100 කියන එක තියෙනවා. දැන් අපිට හම්බුණා 100. ඔතනින් අපි 100 20ක් රිසර්ව් රේෂියෝ විදියට තියන්න ඕනේ. 100 20ක් රිසර්ව් රේෂියෝ. මෙතනින් අපිට 20ක් අයින් කරන්න වෙනවා. එතකොට අපි 20ක් දෙනවා සෙන්ට්‍රල් බැංකුවට මිලියන් වලින්. ඉතුරු මිලියන 80 අපි ණය දෙනවා. මිලියන 80 අපි ණය දෙනවා. එතකොට මෙන්න මේ 80 තමයි අපිට දෙන්න පුළුවන් ණය ප්‍රමාණය. එතකොට මේකේ උත්තරය වෙන්නේ B. මම මේක පොඩ්ඩක් වෙන පැත්තකට අරන් යනවා ඔයාලගේ දැනුමට. එතකොට අපි ඉතින්දී කතා කරොත් අපි මෙතනදී තනි බැංකුවන්නේ ගත්තේ. අපි හිතුවා බැංකු පද්ධතියක් තිබ්බා කියලා. සම්පූර්ණ බැංකු පද්ධතියක්. බැංකු ගොඩක් එකතු වුණාම බැංකු කරුණ දෙයක් තමයි එයාලට හම්බ වෙන තැන්පතුෙන් ණය මැවීම කියලා කොටසක් කරනවා. ණය මවනවා කියලා කොටසක් කරනවා. අන්න එතනදී ණය මැවීම කරනකොට එතකොට වෙන්නේ දැන් කවුරු හරි මෙහෙම අපි හිතමු 100ක ලෝන් එකක් ගෙනවා. එතකොට බැංකුව ඇතුලේ දැන් තැන්පතුවක් තියෙනවා 100ක් කියලා. 100ක තැන්පතුවක් ගත්තා යාළුවා. එතකොට රේෂියෝ එක 20යි. එතකොට මොකද කරන්නේ යාළුවා? 20ක් අයින් කරලා ඉතුරු 80 ණයට දෙනවා. ඉතුරු 80 මෙයාලා ණයට දෙද්දී මුදල් දෙන්නේ නැතුව එයාලා චෙක් වලින් දෙන්න පටන් ගන්නවා. චෙක් වලින් දෙන්නේ. ණය නෙමෙයි දුන්නේ චෙක්. එතකොට මොකද කරන්නේ? එයාලා අරයට කතා කරලා අහනවා ඔයාට අපි 80ක ණය දෙන්න කැමති. ඔයාලට හැබැයි ඔයාට දෙන්නේ මේක චෙක් එකක් විදියට සල්ලි විදියට නෙමෙයි කමන්නේ නැද්ද කියලා. ඔයා මෙයා කමන්නේ නැහැ කියනවා. හරි. එතකොට මොකද කරන්නේ? එයාට අපි චෙක් වලින් දෙන්න නම් කොහමද? අපි යාට ජංගම ගිණුමක් ඕපන් කරනවා 80ක. ඊට පස්සේ යාට ලෝන් එක දෙනවා. 80ක ජංගම ගිණුමක් ඕපන් කරලා ලෝන් එක දෙනවා. එතකොට අපේ බැංකුව ඇතුලේ තාම 100 අර තැන්පතුව තියෙනවා. මෙතන 80ක මේ තව තැන්පතුවකුත් ඇති වෙලා තියෙනවා ණය දීම නිසා. එතකොට දැන් බැංකුව ඇතුලේ 100යි 80යි 180ක තැන්පතු තියෙනවා. නමුත්
ඇත්තටම මුදල් වශයෙන් තියෙන රුපියල් 100ක් විතරයි. එතකොට මෙයා මොකද කරන්නේ? මෙයාට මේ චෙක් එක ගිහිල්ලා තව කෙනෙක්ට එයා වැඩේ කරගෙන 80 දෙනවා කියමුකෝ. දුන්නාම ඒ පුද්ගලයා ආයේ 80 අරගෙන යන්න ඕනේ බැංකුවකටමයි. බැංකු පද්ධතියනේ අපි මේ සම්පූර්ණ කතා කරන්නේ. එතකොට එයා ආයේ එන්නේ බැංකුවකට. එතකොට එයා ආයේ ඇවිල්ලා බැංකුවකට මෙන්න මේ 80 දෙනවා. එතකොට අපි දැන් මේ එයා ණය ගත්ත මේ බැංකුවෙන් ඔය 80 අයින් වෙලා ගිහිල්ලා අනිත් බැංකුවට එනවා. ආයේ 80. මොකද එයා මෙතනින් අපි චෙක් එක ගිහිල්ලා බැංකුවට දුන්නා මේ බැංකුව ඒක අයින් කරලා අර බැංකුවට දෙනවා. ඒ කියන්නේ මේ 80 මෙතනින් අයින් වෙලා ආයේ මේ බැංකු පද්ධතිය ඇතුලේ මේ 80 තියෙනවා. නැති වෙන්නේ නැහැ. වෙන බැංකුවකටමයි යන්නේ. එතකොට ඒ බැංකුව මොකද කරන්නේ? මේ 80 වෙන් 120ක් අයින් කරා. ඊට පස්සේ ආයි ණය දුන්නා. අපි හිතමු එතකොට අපිට 65ක් විතර ආවා කියලා. අපි හිතමු 65ක් ආවා කියලා. එතකොට මොකද වෙන්නේ? ආයි මේ 80 වෙන් තව 65ක් දෙනවා. තව 65ක චෙක් වලින්මයි දෙන්නේ ණය. එතකොට ආයි තැන්පතුවක් ඕපන් කරලා ආයි ණය දෙනවා 65ක. එතකොට මොකද වෙලා තියෙන්නේ? 245ක ණය දීලා තියෙනවා මෙන්න මේ ආපු සීගේ. ආයි මොකද වෙන්නේ? ඔය 65 අරගෙන යා තව බැංකුවකට ගිහිල්ලා දුන්නාම එතනින් ආයි ඔය විදිහට ණය දෙනවා. අන්නොම ණය මැවීමක් කරන වාණිජ්‍ය බැංකු ටික එකතු වෙලා. එයාලා චෙක් වලින් අනුදෙනු කරලා ඔය ණය මැවීම කරනවා. එතකොට අපිට හොයන්න පුළුවන් ඕනනම් මෙන්න මේ අපි දන්නවා දැන් 80ක් ණය දුන්නා කියලා. ඒක පළවෙනි බැංකුව 80ක් ණය දුන්නොත් ණය කොච්චර මවන්න පුළුවන්ද කියලා අපිට ඕනනම් හොයාගන්න පුළුවන්. අන්න එහෙම හොයන්න අපි පාවිච්චි කරන අපි කලින් කතා කරපු money multiplier එක. money multiplier එක කියන එක අපි පාවිච්චි කරනවා. money multiplier එක අපි හිතුවේ කොහොමද? එක බෙදුවා reserve ratio එක. එක බෙදීම reserve ratio. එතකොට අපිට එක බෙදන්න පුළුවන් 120ක් තියෙනවා. ඒ කියන්නේ 0.2. 0.2. reserve ratio එක කියන එක 0.2 බෙදුවාම එනවා 5ක් කියන. 5ක් කියන. එතකොට අපිට money multiplier එක ආව 5ක් කියලා. දැන් අපිට හොයාගන්න පුළුවන් ඇත්තටම ණය මැවීමකුත් කරාට පස්සේ සම්පූර්ණ බැංකු පද්ධතිය කොච්චර ණය දෙනවද කියලා මේ ආපු මිලියන 100. මේ ආපු මිලියන 100 සම්පූර්ණ බැංකු පද්ධතියම කොච්චර ණය දෙනවද කියලා තමයි දැන් අපි හොයන්නේ. එතකොට මේ 80 අපි ගත්තා. දැන් 80යි පළවෙනි බැංකුව ණය දුන්නේ. එතකොට මේ 80 අපි අපේ multiplier එකකින් වැඩි කරොත් එතකොට එනවා 400ක් කියලා. එතකොට මෙන්න මේ ආපු මිලියන 100න් මුළු බැංකු පද්ධතියම එකතු වෙලා මිලියන 400ක ණය දෙනවා කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපි මෙතනදී අහන්නේ තනි බැංකුවක් ගැන. එතකොට අපේ උත්තරේ වෙන්නේ මෙන්න මේක. ඒ හින්දා අපි මේකට උත්තරේ ගන්න ඕනේ B කියලා. මේකට උත්තරේ ඉන්නේ B. හරි. ඊළඟට අපිට 4 5 6 7 කියන ප්‍රශ්න ටිකට උත්තර ලියන්න තියෙන මේ පොඩි ඡේදේ තියෙන දත්ත ටික පාවිච්චි කරමු. හරි. එතකොට අපි ගත්තොත් අපි මුලින්ම 4 හොයමුකෝ. Narnia is a small island. Island එකල්ලු engaging international trades නෑ. කියන්නේ පිටරටත් එක්ක ගනුදෙනු නෑ කියන්නේ NX නෑ කියන එක තමයි මෙතන අපිට කියන්නේ NX නෑ කියලා. එතකොට මෙතන කියනවා GDP එක 2018 GDP එක ගත්තොත් GDP එක ඇවිල්ලා 25.3 මන්සියයි කිය. 25.3 කිය. එතකොට government spending ඇවිල්ලා 4.3 government spending ඔච්චරයි. ඊට පස්සේ අපිට කියනවා consumption එක ඇවිල්ලා අපේ consumption එක ඇවිල්ලා 4.3යි ඊට පස්සේ අපිට කියනවා අපේ taxes ඇවිල්ලා tax ඇවිල්ලා 250.3 මොන විදිහට අපිට දත්ත ටික දීලා දෙන්නේ. ඊළඟට අපෙන් අහනවා private savings කීයද කියලා. private savings හොයන්නේ කොහොමද? private savings අපි හොයන්නේ අපේ වැය කළ හැකි ආදායම YT වලින් වැය කළ හැකි ආදායමෙන් අඩු කරලා C consumption. වැය කළ හැකි ආදායමෙන් consumption එක අඩු කරාම අපිට ආව අපේ private savings.
එතකොට දැන් අපිට මෙතන වැය කළ හැකි ආදායමවත් නිකන් ආදායමවත් දීලා නැහැ කියලා වලට පේනවා. එතකොට අපි දන්නවා අපේ රටේ වැය කළ හැකි ආදායම GDP ට සමානයි කියලා. අපේ ඉන්කම් එක ඇග්‍රීගේට් ඉන්කම් එක GDP ට සමානයි. මොකද අපේ ඇග්‍රීගේට් එක්ස්පෙන්ඩිචර් එක ඉන්කම් එකට සමානයි. ඉන්කම් එක කියන්නේ GDP එකටමයි. එතකොට අපිට ගන්න පුළුවන් මේ අපේ ඇග්‍රීගේට් ඉන්කම් එක කියලා y කියලා. මේක අපිට y කියලා ගන්න පුළුවන්. මේක අපිට y ට සමාන කරගන්න පුළුවන්. එතකොට අපි දන්නවා නම් මේ කියන්නේ y කියලා. එතකොට අපි දන්නවා වැය කළ හැකි ආදායම හොයන්නේ කොහොමද අපි y වලින් අඩු කරලා tax එක. y වලින් tax එක අඩු කරලා consumption එක අඩු කරා නම් අන්න අපිට ගන්න පුළුවන් private savings. හරි. එතකොට දැන් අපි ගත්තොත් y ඇවිල්ලා 5.3 ඒකෙන් අඩු වෙන්න ඕනේ consumption එක. consumption එක ඇවිල්ලා 3.5. ඒකෙන් අඩු වෙන්න sorry මෙතන tax එක අඩු වෙන්න ඕනේ. tax එක ඇවිල්ලා 5250යි. අඩු කිරීම 4500. මම මෙතන 1000 අයින් කරලා අරන් දෙන්නේ බිංදු තුන. හරි. එතකොට ඔය විදියට එනවා. ඕක සුළු කරලා අපිට ගන්න පුළුවන් අපේ private savings කීයද කියලා. අපි බලමු private savings කීයද කියලා. හරි. එතකොට සුළු කරාම අපිට එනවා 15250යි 500යි. එතකොට අපිට උතනින් අපේ B කියන උත්තරේ ගන්න පුළුවන් උත්තරේ විදිහට. හරි. ඊළඟට අපි බලමු ඊළඟට පස්වෙනි එකේදී අපිට කියනවා පහේ අපිට කියනවා. ඊළඟට පස්වෙනි එකේ අපිට කියනවා private savings නේ එතන අහන්නේ අපේ public savings. public savings අපි හොයන්නේ කොහොමද? public savings හෙව්වාම රජයේ ආදායම ඇවිල්ලා tax. රජයේ ආදායම tax. අපි tax වලින් අඩු කරන්න ඕනේ. රජයේ වියදම ඇවිල්ලා government expenditures. හා. එතකොට අපි tax එක ගත්තොත් එනවා අපිට 5250යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ 4350. එතකොට අපිට එනවා උත්තර. අපි බලමු එහෙනම් public savings කීයද කියලා. එතකොට අපිට public savings එනවා ධන විදියට. ධන උත්තරයක් එන්නේ ලක්ෂ 9ක් කියලා. එතකොට අපිට එතන උත්තරේ විදියට ගන්න පුළුවන් A කියන උත්තර. A ගන්න පුළුවන් පස්වෙනි කී උත්තරේ විදියට. හරි. ඊළඟට අපි 6 වෙනි ප්‍රශ්නේ. 6 වෙනි ප්‍රශ්නේ අහනවා national savings කියලා. national savings අපි හොයන්නේ කොහොමද? private savings වලට එකතු කරන්න ඕනේ public savings. හරි. එතකොට අපිට private savings ආවා 15250යි 0.5. දැන් 15250යි 500ක් ආවා. ඊට පස්සේ අපි public savings හොයාගත්තා කීයද අපි? ලක්ෂ 9ක් කියලා. එතකොට අපිට ඔය දෙක එකතු කරලා හොයාගන්න පුළුවන් national savings. එතකොට අපිට එනවා 16යි 150යි 500ක් කියලා national savings. එතකොට අපිට එතන E කියන උත්තරේ ගන්න පුළුවන් උත්තරේ විදිහට. E කියන උත්තරේ අපි ගත්තා. එතකොට අපි බැලුවොත් ඊළඟට අපි ඒ කොටසෙන් අහනවා තව ප්‍රශ්නයක්. 7 වෙනි ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ මොකද්ද? 7 වෙනි ප්‍රශ්නේ අපෙන් අහනවා what policy government have implemented? මොන පොලිසි එකද government එක මෙතන implement කරලා තියෙන්නේ කියලා. එතකොට අපි දන්නවා expansionary fiscal policy ගන්නවා. මෙතන අනිවාර්යෙන් fiscal policy එකක් තමයි. මොකද අපිට මෙතන දීලා තියෙන්නේ tax එකයි government spending. government spending taxes උයි කියන්නේ අපි fiscal policy එකේ tools කියලා දන්නවා. එතකොට expansionary fiscal policy ගන්නවා. expansionary fiscal policy එකක් නම් එතකොට අපි මොකද කරන්නේ? government spending වැඩි කරලා taxes අඩු කරනවා. contractionary fiscal policy එකක් නම් අපි මොකද කරන්නේ? government spending අඩු කරලා taxes
වැඩි කරනවා. එතකොට මෙතන අපිට බැලුවාම පේනවා government spending වලට වඩා අපේ taxes වැඩි. tax වැඩි. එතකොට government spending වැඩි කරා නම් taxes වලට වඩා government spending වැඩි වෙන්න ඕනේ. හැබැයි මෙතන එහෙම වෙලා නැහැ. එහෙම වෙලා නැහැ කියන්නේ මේක expansionary fiscal policy එකක් නෙමෙයි. මොකද මේක වැඩි වෙලා මේක අඩු වෙනවා නම් අනිවාර්යෙන් government spending වලගේ වැඩි taxes වලට වඩා. එතකොට මෙතන වෙලා තියෙන්නේ government spending වලගේ අඩුයි tax වලට වඩා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ contractionary fiscal policy එකක්. එතකොට මේකේ contractionary fiscal policy එකක් කියන B උත්තරය අපිට 7 වෙනි එකේ උත්තරේ විදිහට ගන්න පුළුවන්. එතකොට අපි බලමු ඊළඟට 8 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපි ගත්තොත් 8 වෙනි ප්‍රශ්නේ. 8 වෙනි ප්‍රශ්නේ කියනවා මුදලේයගේ ඇප්‍රීෂিয়েට් වුණා. අපි කිව්වා අපි ගත්තා මොකක්ද? අපේ මුදලේයගේ එක්ක ඇප්‍රීෂিয়েට් වෙන්න පුළුවන් එක්ක ඩිප්‍රීෂিয়েට් වෙන්න පුළුවන්. ඇප්‍රීෂিয়েට් වුණොත් ඒ කියන්නේ මුදලේයගේ වැඩි වුණොත් ඒ කියන්නේ අපේ මුදලින් ගත හැකි විදේශීය මුදල් ප්‍රමාණය වැඩි වුණොත් අපිට අපේ මුදලින් විදේශීය මුදල් ගන්න පුළුවන් ප්‍රමාණය තව වැඩි වෙනවා නේද? එතකොට ඇප්‍රීෂিয়েට් වුණොත් මොකද වෙන්නේ කියලා අහනවා මේ තියෙන කරුණු වලින්. එතකොට මුදලේයගේ ඇප්‍රීෂিয়েට් වුණොත් අපේ මුදලේයගේ වැඩි වුණොත් ඒ කියන්නේ රුපියල වැඩි වෙලා ඩොලර් එකේ අඩු වෙනවා. රුපියල වැඩි වුණොත් මුදල ඇප්‍රීෂিয়েට් වුණොත් මොකද වෙන්නේ කියලා. එතකොට මේක බලපානවා එක්ස්පෝර්ට්ස් වලට අනිවාර්යයෙන්. එක්ස්පෝර්ට්ස් වල බලපානවා. එක්ස්පෝර්ට්ස් වලට මොකද වෙන්නේ කියලා අපි හිතුවා. අපි එක්ස්පෝර්ට්ස් කරාම අපි එක්ස්පෝර්ට් කරොත් අපි පිටරටට භාණ්ඩ යවුවොත් අපිට හම්බෙන්නේ ඩොලර්ස්. හැබැයි ඩොලර් එකේ අඩිය අඩුයි. එතකොට අපිට ඩොලර්ස් හම්බෙන එක අවාසියි. එතකොට අපි මොකද කරන්නේ? එක්ස්පෝර්ට්ස් අඩු කරනවා. ඉම්පෝර්ට්ස් ගත්තොත් අපිට මොකද වෙන්නේ? අපි පිටරටින් ගෙන්නනවා. පිටරටින් ගෙන්නන එක අපිට ලාභයි. මොකද ඩොලර් එකේ අඩුයි අපිට පොඩි ගාණක් ගෙවලා ගන්න තියෙන්නේ. එතකොට අපි ඉම්පෝර්ට්ස් වැඩි කරනවා. එතකොට අපි ගත්තොත් local touristලා ලංකාව ඇතුලේ ඉන්නේ. එයාලා ගියොත් තැනකට අපේ තැනකට එයාලා ගියොත් එයාලා රුපියල් දෙන්නේ අපිට. එතකොට අපිට රුපියල් හම්බෙන එක වාසි. එතකොට අපි මොකද කරන්නේ? local touristලා වැඩි කරනවා. foreign touristලා ගත්තොත් එයාලා පිටරට ඉඳන් අපේ තැනක් බලන්න ඇවිල්ලා අපිට දෙන්නේ ඩොලර්ස් හම්බෙන එක අපිට අවාසි. අපි foreign touristලාව ඩිමෝටිවේට් කරනවා. හරි. එතකොට අපි බලමු foreign touristලා මොටිවේට් වෙනවා කිව්වොත් ඒ උත්තරේ අපිට ගන්න බෑ. local touristලා ඩිමෝටිවේට් වෙනවා කිව්වොත් ඒ උත්තරේ අපිට ගන්න බෑ. imports decrease වෙනවා කියනවා ඒකත් ගන්න බෑ. exports decrease වෙනවා කියනවා අන්න ඒක අපිට ගන්න පුළුවන්. export increase වෙනවා කියනවා ඒක ගන්නත් බෑ. ඒකට අපිට ගන්න වෙන්නේ උත්තරේ B කියන එක. එතකොට අපේ 7 වෙනි ප්‍රශ්නේ මේ 8 වෙනි ප්‍රශ්නෙට එන්නේ B කියන උත්තරේ. හරි. ඊළඟට අපි ගත්තොත් ඊළඟට අපිට 9 10 11 කියන ප්‍රශ්න ටික හදන්න තියෙනවා මේ දීලා තියෙන දත්ත ටික පාවිච්චි කරලා. හරි අපි දත්ත ටික ලියාගත්තොත් මේකේ කියන අපිට y සමානයි 15යි 500යි බිංදු 3යි කියන. 15යි 500යි බිංදු 3යි කියන. අපිට ඊට පස්සේ c කියනවා 5යි බිංදු 3යි බිංදු 3යි කියන. t ඇවිල්ලා අපිට කියනවා 3යි 500යි බිංදු 3යි කියන. g ඇවිල්ලා අපිට කියනවා 2යි 750යි බිංදු 3යි කියන. හරි. එතකොට අපේ 9 වෙනි ප්‍රශ්نين අපෙන් අහනවා private savings කීයද කියලා. private savings අපිට ගන්න පුළුවන්. අපි කලින් තේරුවා YD වලින් අඩු කරන්න ඕනේ C. ඒකට අපි YD හොයාගන්නේ කොහොමද? Y වලින් tax අඩු කරලා YD හොයාගන්න. එතනින් අපි C අඩු කරනවා. හරි. එතකොට අපිට තියෙන්නේ මෙන්න මේක 15යි 500ෙන් අඩු කරනවා අපි tax එක 3500ක්. එතකොට අපිට එනවා වැය කළ හැකි ආදායම. ඒ වැය කළ හැකි ආදායමෙන් අපි අඩු කරනවා අපේ consumption එක 5000. මම මේ දහස් බිංදු ටික අයින් කරලා තමයි ලියලා දෙන්නේ. හරි ඒක සුළු කරාම අපිට එනවා මෙන්න මේ උත්තරේ 7.3.3.
එතකොට අපිට ඒක ගන්න පුළුවන් අපේ A කියන ආන්සර් එක අපිට එතනට ගන්න පුළුවන්. හරි. ඔය 9 වෙනි ප්‍රශ්නේ දැන් බලුවොත් අපි 10 වෙනි ප්‍රශ්නේ. 10 වෙනි ප්‍රශ්නේ අපෙන් අහන්නේ public savings. public savings කියලා. public savings අපි ඒක කොහොමද? අපේ tax කියන එකෙන් අඩු කරලා government spending. tax කියන එක ගත්තාම අපිට තියෙනවා 3500යි. ඒකෙන් අඩු වෙන්න ඕනේ government spending 2750. එතකොට අපිට බලන්න තියෙන උත්තරය අරගෙන. එතකොට අපිට එනවා ධන උත්තරයක් 750යි බිංදු 3යි කියලා. එතකොට අපිට එනවා ධන උත්තරයක් 750යි බිංදු 3යි කියලා. එතකොට අපිට මෙතන ගන්න පුළුවන් අපේ C කියන උත්තරේ ගන්න පුළුවන්. හා ඊළඟට අපි බලුවොත් 11 වෙනි ප්‍රශ්නේ. 11 අපේ අහනවා national savings කීයද කියලා. national savings අපි ගන්න කොහොමද? private savings වලයි public savings වලයි එකතුව. එතකොට අපි එකතුව ගත්තාම අපිට එනවා කලින් අපිට ආවා 7000.3යි කියලා එකක් private savings වලට. ඒකට එකතු කරන්න ඕනේ අපි අපිට ආපු public savings 750.3. හරි. එතකොට අපිට එනවා 7750ක් කියලා. 7750ක් කියලා එනවා. අපිට එතන E කියන ආන්සර් එක ගන්න පුළුවන්. එතකොට හරි. ඊළඟට අපි හෙව්වෝ අපෙන් අහනවා 12 වෙනි එකේදී 12 වෙනි ප්‍රශ්නේදී what type of a policy is this? මේක මොන පොලිසි එකක්ද කියලා අපෙන් අහනවා. එතකොට අපි මෙතන අපි දන්නවා අපිට දීලා තියෙන government spending with taxes. ඒ කියන්නේ මේක fiscal policy එකේ tools තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේක අනිවාර්යෙන් fiscal policy එකක්. එතකොට අපි කලින් කතා කරා වගේ fiscal policy එකේ expansion වෙන්න නම් මොකද වෙන්න ඕනේ? අපේ government spending වැඩි වෙලා taxes අඩු වෙනවා. එතකොට contraction එක නම් government spending අඩු වෙලා taxes වැඩි වෙනවා. එතකොට මෙතන අපි ගත්තොත් අපේ tax ප්‍රමාණය වැඩි government spending වලට වඩා. එතකොට government spending අඩු වෙලා tax වැඩි වෙලා තියෙනවා නම් අපි මෙතන කියනවා මේක contractionary fiscal policy එකක් කියලා. එතකොට අපිට මෙතන contractionary fiscal policy එකක් කියලා තියෙනවා B answer එකේ. අපිට B කියන answer ගන්න පුළුවන් 12 වෙනි ප්‍රශ්නේ උත්තරේ විදිහට. ඊළඟට 13 වෙනි ප්‍රශ්නේ. 13 වෙනි ප්‍රශ්නේ අපිට කියනවා අපිට assume කරන්න කියලා Asgard government එක මිලියන 50ක් ගන්නවා කියලා එළියේ. borrowed මිලියන 50ක් ණයට අරගෙන තියෙනවා. මිලියන 50ක් ණයට අරන් තියෙනවා. ණයට අරගෙන තියෙනවා මිලියන 50ක්. එයාලා මිලියන 50ක් ණයට ගන්නේ ඇයි? එයාලගේ government deficit එකක් තියෙන ඉන්න. government deficit එකක් තියෙන ඉන්න තමයි යාලා මිලියන 50ක් එළියෙන් අරගන්නේ. government deficit එක පියවන්න තමයි මේ මිලියන 50 එළියෙන් අරගෙන තියෙන්නේ. government deficit එකක් ඇති වෙන්නේ කොහොමද? government deficit එකක් ඇති වෙන්නේ අපේ government spending. government spendings වැඩි නම් එයාලගේ ආදායමට වඩා. government deficit එකක් ඇති වෙන්නේ government එකේ spendings එයාලගේ income එකට වඩා වැඩි නම්. ඒ කියන්නේ එයාලගේ G කියන එක වැඩි, G කියන එක වැඩි, tax කියන එක අඩුයි කියන එක. ඒ හින්දා තමයි එයාලා මිලියන 50ක් එළියෙන් අරගෙන තියෙන්නේ. government spending වැඩි, tax අඩුයි නම් ඒ කියන්නේ මේක expansionary fiscal policy එක. එතකොට මේකේ ආන්සර් එක විදිහට අපිට A කියන ආන්සර් එක ගන්න පුළුවන්. ඊළඟට අපි බලුවොත් 14 වෙනි ප්‍රශ්නේ. 14 වෙනි ප්‍රශ්නේ. What is the difference between current unemployment rate and natural unemployment rate කියලා අහනවා. current unemployment rate එකයි natural unemployment rate එකයි අතර. natural unemployment rate එකයි අතර difference එක මොකක්ද කියලා අපි අහනවා. අපෙන් අහලා තියෙනවා. ආයෙත් මතක ඇති මේ natural unemployment කියන එක හැදිලා තියෙන්නේ
frictional unemployment එකේ structural unemployment එකේ එකතුවෙන් කියලා ඔයාලට මතක ඇති නිකන් මතක් කිරීමක් විදියට විතරයි කරේ. ඒ දෙකේ එකතුවෙන් අපිට natural unemployment කියන එක හැදෙනවා. natural unemployment කියන්නේ ඕනම economy එක තියෙන ප්‍රමාණය කියන නැත්නම් වළක්වන්න බැරි ප්‍රමාණය. ඕනම healthy economy එක උනත් natural unemployment එකක් තියෙනවා. එතකොට මෙතන frictional unemployment කියන්නේ මොකද්ද? අපි රස්සාවෙන් අයින් වෙලා තව රස්සාවක් හොයාගන්නකම් ඊ අතර තියෙන කාල පරිච්ඡේදය අපි frictional unemployment එක කියනවා. structural unemployment එක කියන්නේ අපේ රටේ සිදුවන technical changes, technical developments නිසා නැති වෙලා යන රස උදාහරණයක් විදිහට cutting department එකේ වැඩ කරන අය වෙනකොට machine එකක් ගෙනාවම යාළුවා එළියට දානවා. අන්න ඒ unemployment එක අපි structural unemployment එක කියනවා. එතකොට current unemployment rate එක කියන්නේ රට ඇතුලේ තියෙන unemployment rate එක. එතකොට ඔය දෙක අතර වෙනසට අපි කියනවා cyclical unemployment කියලා. cyclical unemployment කියන්නේ මේ දෙක අතර තියෙන වෙනස. හරි. එතකොට අපිට මෙතන උත්තරේ විදිහට ගන්න පුළුවන් E කියන answer. E කියන answer එක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 15 වෙනි ප්‍රශ්න. 15 වෙනි ප්‍රශ්නේ ගත්තොත් who would be included in labor force? හරි. labor force එක ගත්තොත් ඔයාලට මතක ඇති labor force එක අපි ගත්තොත් ඒක හැදිලා තියෙන්නේ employed අයගෙනුයි unemployed කියන අයගෙනුයි. employed කියන්නේ දැනට රැකියාව තියෙන job එකක් තියෙන job එකක් තියෙන අයව අපි employed කියලා කිව්වා. unemployed කියන්නේ මොකද්ද? unemployed කියන්නේ job එකක් නැති නමුත් job එකක් හොයන නමුත් job එකක් හොයාගන්න බැරි අයට අපි කියනවා unemployed. job එකක් නැති job එකක් හොයන නමුත් job එකක් හොයාගන්න බැරි අයට අපි කියනවා unemployed කියලා. හරි. එතකොට මෙතන labor force එකේ අයිති වෙන්නේ කවුද කියලා අහනවා. පළවෙනියට ඉන්නවා Kamal, a full time student not looking for work එකක් කරන්න හොයන්නේ නැති full time employee මේ full time student කෙනෙක්. හරි. එතකොට එයා job එකක් හොයනවද? job එකක් නැහැ. අන්න හරි. එයාට job එකක් නැහැ. හරි. හැබැයි එයා job එකක් හොයනවද? නැහැ. ඒ කියන්නේ unemployed ගන්නට වැටෙන්නේ නැහැ. එයාට job එකක් නැහැ. කියන්නේ කොහොමද employed ගන්නට වැටෙන්නේ නැහැ. ඊළඟට තියෙනවා unpaid homemaker. එයාලා මොකද වෙන්නේ? එයාට job එකක් තියනවද? job එකක් නැහැ. homemaker කෙනෙක් නේ එයා හොයනවා. හැබැයි එයා job එකක් හොයන්නේත් නැහැ. එයාට job එකක් හොයන්නේ නැහැ. එයා seek කරන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? seek කරන්නේ නැත්නම් එයා unemployed වෙන්නේ නැහැ. employed වෙන්නේ නැහැ. හරි. person who don't have a job but is looking for a job. job එකක් නැහැලු. නමුත් job එකක් හොයනවලු. අන්න එහෙනම් එයා unemployed ගොඩට වැටෙනවා. එයා unemployed ගොඩට වැටෙනවා කියන්නේ එයා labor force එකේ ඉන්නවා. ඒ කියන්නේ C කියන answer එක අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 16 කියන එක අපි බලුවොත් එතනදී ඒකෙත් අපිට කියන්නේ unemployed ගණයට වැටෙන්නේ නැත්නම් කවුද කියලා අහන්නේ. පළවෙනියට අපි දෙනවා full time college student කෙනෙක්. පළවෙනියට unemployed වෙන්න එක්ක job එකක් නැති වෙන්න ඕනේ. ඒ වගේම එයා හොයන්න ඕනේ job එකක්. seek කරන්න ඕනේ. job එකක් හොයන්න ඕනේ. හැබැයි හොයාගන්න බැරි වෙන්න ඕනේ. හරි. full time college student. job එකක් තියෙනවද? job එකක් නැහැ. හැබැයි job එකක් හොයනවද? නැහැ. අන්න එන අය unemployed ගන්නට වැටෙන්නේ නැහැ. ඊළඟට ඉන්නවා high school graduate looking for a first job. අන්න එයාට job එකක් තියෙනවද? නැහැ. job එකක් හොයනවද? අන්න එයාව අපිට ගන්න පුළුවන්. ඒතකොට අපි දන්නවා දැන්ටම answer එක B කියලා. ඊළඟට ඉන්නවා retired school teacher. එයා retired school teacher කෙනෙක්. job එකක් තියෙනවද? නැහැ. job එකක් හොයනවද? නැහැ. එහෙනම් එයා unemployed ගන්නට වැටෙන්නේ නැහැ. ඊළඟට homemaker. voluntary වැඩ කරන්නේ. එයා homemaker කෙනෙක්. ඒ හින්දා එයා job එකක් තිබ්බට එයා සල්ලි උපයන job එකක් හොයන්නේ නැහැ. එයා job එකක් හොයාගෙන යන්නේ නැහැ. ඒ කියන්නේ එයාව ගන්නත් බෑ. අපිට B කියන answer එක තමයි ගන්න වෙන්නේ. ඒතකොට අපේ answer එක B 16ට. 17 වෙනි එක අපි බලමු. ඊළඟට අපි ගන්නවා unemployment caused by recession. recession එක නිසා නැති වෙන unemployment එක මොකක්ද කියලා අපි අහනවා. recession එක නිසා ඇති වෙන එක. හරි.
පළවෙනියට අපි ගත්තා frictional unemployment කියලා අපිට ආන්සර් එක දීලා තියෙනවා. frictional unemployment එක කියන්නේ මොකද්ද? අපි රස්සාවෙන් අයින් වෙලා තව රස්සාවකට යන්න අපිට ගත වෙන කාලය අතර තියෙන unemployment එක. recession එක නිසා අපිට ඒක වෙනවා කියලා ගන්න බෑ. ඊළඟට අපි ගත්තොත් natural unemployment එක රටේ කොහොමද තියෙනවා. ඒක recession එක නිසා ඇති වෙනවා කියලා කියන්න බෑ. එහෙනම් ඒක ගන්නත් බෑ. structural unemployment එක කියන්නේ natural unemployment එකේ කොටස් දෙක structural frictional කියන්නේ ඒව කොහොමද ගන්න බෑ. මොකද ඒව කොහොමද තියෙනවා recession එකක් ඒකට බලපෑමක් කරන්නේ නැහැ. හැබැයි අපි දන්නවා cyclical එක recession එක නිසා natural එකේ වෙන්නේ නැතුව current rate එක වැඩි වෙනවා. natural unemployment rate එක වෙනස් නොවි තියෙන්නේ. මේක fixed වෙලා තියෙද්දි අපේ current unemployment rate එක වැඩි වෙනවා නම් අන්න ඒකට හේතුව වෙන්නේ cyclical. මේ මැද්දේ ඉන්න cyclical කියන එක න වැඩි වෙනවා. මෙයා fixed ඉද්දි අන්තිමට නාංශ එක වැඩි වෙනවා කියන්නේ මෙයා තමයි මේ වැඩි වෙන්නේ හේතුව. ඒ කියන්නේ recession එක unemployment එක වෙන්නේ cyclical unemployment එක. අපිට ගන්න වෙන්නේ B කියන ආන්සර් එක 17 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට අපිට කියනවා 18යි 19 හොයන්න මේ කරුණු ටික පාවිච්චි කරන්න කියලා. එතන කියනවා අපිට y ඇවිල්ලා 8000යි. y ඇවිල්ලා 8000යි. g ඇවිල්ලා 2750යි. C ඇවිල්ලා 3500යි. හරි. ඊළඟට අපිට කියනවා I ඇවිල්ලා 3500යිලු. හරි. ඊළඟට අපේ 18 වෙනි ප්‍රශ්නේ අහනවා 18න් අහනවා අපේ net capital outflow එක NCO හොයන්න කියලා. අපි දන්නවා NCO කියන්නේ ඒක සමානයි NX කියලා. NX ට සමානයි කියලා අපි දන්නවා. හරි. දැන් අපි ගත්තද අපේ පුරුදු සූත්‍රේ y සමානයි c ධන i ධන g ධන nx. අපි මේ nx කියන එක හොයාගත්තා නම් අපිට NCO හොයාගන්න පුළුවන්. හරි. ඊළඟට අපිට y දීලා තියෙනවා 8000. y 8000යි. c ඇවිල්ලා 3500යි. එතකොට අපිට දන්නවා අපි i ඇවිල්ලා c 3500යි i 3500යි g ඇවිල්ලා 2750යි nx කියලා. එතකොට අපි මේ ටික එකතු කරලා ගමු මුලින්ම. ඒ ටික එකතු කරලා ගත්තාම අපිට එනවා 9750 ධන nx. එතකොට මෙතන ඉන්නවා 8000. 8000 මෙතන ඉන්නවා 9750 nx. දැන් අපි nx ඒ පැත්තේ තියාගන්න ඕන ඉඳලා nx තනි කරගන්න ඕන ඉඳලා nx තියලා මේ 950 සමාන ලකුණේ 9750 මෙහෙට ගෙවනවා. කියන්නේ 8000 තියෙනවා ධන එකක් එහා පැත්තට යද්දී ඍණ වෙනවා 9750. කියන්නේ ඍණ 1750ක් සමානයි nx. එතකොට අපිට මේ අපිට ආපු ඍණ 1750 මේ ඍණ 1750 මේක නම් 1750 මේක නම් ඒක සමානයි NCO. එතකොට NCO සමානයි ඍණ 1750. එතකොට මෙතන අපිට දීලා තියෙන පළවෙනි ආන්සර් එක කියවන 1750 නෙගටිව් කියලා. එතකොට අපිට A කියන ආන්සර් එක තමයි ගන්න වෙන්නේ 18 වෙනි ප්‍රශ්නෙට. අපිට අපි 19 වෙනි ප්‍රශ්නේ ගත්තොත් 19 වෙනි ප්‍රශ්නේ ගත්තොත් අපෙන් අහනවා what is the nature of the trade balance of Junction Island. trade balance එක මොනවා කියද කියලා. එතකොට අපි දන්නවා අපේ NX කියන්නේ trade balance එකට කියලා. trade balance එක තමයි NX කියන්නේ. NX කියන එක ඍණ නම් දැන් මෙතන ඇවිල්ලා තියෙනවා අපේ ඍණ 1750ක් කියලා. NX කියන එක ඍණ නම් එතකොට අපි දන්නවා ඒ කියන්නේ trade deficit එකක් කියලා අපි දන්නවා. trade deficit එකක් කියලා අපි දන්නවා. මොකද මෙතන ඍණ තියෙනවා නම් ඒ කියන්නේ අපේ x වලින් m අඩු කරද්දී m වැඩි x අඩුයි නම් අපි කියනවා trade deficit එකක් කියලා. එතකොට x වැඩි m අඩුයි නම් අපි කියන එකට trade surplus එකක්. ඒ දෙක සමානයි නම් අපි කියනවා trade balance trade එකක් කියලා. හරි. එතකොට අපිට දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ trade deficit එක. හරි. ඊළඟට අපි මෙතන අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් b කියන එක
19 වෙනි ප්‍රශ්නෙට ට්‍රේඩ් ඩෙෆිසිට් එකක් කියලා. ඊළඟට අපි 20 වෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒකේ අපිට කියනවා ඉන්ෆ්ලේෂනරි පීරියඩ් එකකදී සෙන්ට්‍රල් බැංක් එක මොකද කරන්නේ කියලා. ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා. ඉන්ෆ්ලේෂන් එකක් තියෙනවා නම් මොකද කරන්නේ කියලා අහනවා. ඉන්ෆ්ලේෂන් එක නැති කරන්න මොකද කරන්න ඕනේ? ඉන්ෆ්ලේෂන් එක නැති කරන්න නම් කියන්නේ මිල ගණන් ඉහළ ගිහිල්ලා තියෙන එක අඩු කරන්න නම් අපි මොකද කරන්න ඕනේ? සෙන්ට්‍රල් බැංක් එක විදියට අපි මනි සප්ලයි එක අඩු කරන්න ඕනේ. මොකද ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන්නේ කොහොමද? ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන්නේ මනි සප්ලයි එක වැඩි කරාම කුඩා භාණ්ඩ ප්‍රමාණයක් හොයාගෙන යනවා වැඩි මුදල් ප්‍රමාණයක්. ලොකු මුදල් ප්‍රමාණයක් කුඩා භාණ්ඩ ප්‍රමාණයක් හොයාගෙන යනවා. එතකොට තමයි ප්‍රයිස් ගණන් ඉහළ ගිහිල්ලා ඉන්ෆ්ලේෂන් එකක් ඇති වෙන්නේ. ඒත් අපි කරන්න ඕනේ අපේ මුදල් සැපීම අඩු කරලා අර ලොකු මුදල් ප්‍රමාණයක් පොඩි භාණ්ඩ ප්‍රමාණයක් හොයාගෙන යන එක නවත්තන්න ඕනේ. මනි සප්ලයි එක අඩු කරන්න අයෝ. එතකොට මනි සප්ලයි එක අඩු කරන්න මොකද කරන්න පුළුවන් කියලා තමයි මෙතන අහන්නේ. එතකොට අපි බලුවොත් පළවෙනියට තියෙනවා decrease taxes. tax අඩු කරොත්. tax අඩු කරොත් මොකද වෙන්නේ? අපේ ආදායම ගත්තොත් YD හැදිලා තියෙන්නේ අඩු කරලා taxes. අපි tax ප්‍රමාණය අඩු කරොත් අපේ YD වැඩි වෙනවා. YD වැඩි වෙනවා කියන්නේ අපේ අතේ තියෙන මුදල් වැඩි වෙනවා. ඒ කියන්නේ මනි සැපේම අඩු වෙනවා නෙමෙයි tax අඩු කරොත් වැඩි වෙන එකයි වෙන්නේ. එතකොට අපිට පළවෙනි උත්තරේ ගන්න බෑ. ඊළඟට තියෙනවා decrease the discount rate. discount rate එක අඩු කරනවා කියන්නේ. discount rate එක කියන්නේ මහ බැංකුව විසින් වාණිජ බැංකුවලට ලබා දෙන ණය සඳහා අය කරන පොලිය. වාණිජ බැංකු කියන කට්ටිය මෙතන ඉන්නවා නම් commercial banks. මෙතන ඉන්නවා central bank. එතකොට central bank එකකින් වාණිජ බැංකුව වලට දෙනවා සල්ලි. දීලා ඒ වෙනුවට අය කරනු ලබන පොලිය අඩු කරනවා. මේ පොලිය අඩු කරොත් මොකද වෙන්නේ කියලා අහනවා. මේ පොලිය අඩු වුණාම මොකද වෙන්නේ? මෙයාලා තවත් සල්ලි ගන්නවා. සල්ලි ගන්න මොකද පොලිය අඩු එයාලට වාසියින්ද. එතකොට එයාලා මොකද කරන්නේ? එයාලා නිකන් ඉන්නේ. එයාලා ඒ ගන්න සල්ලි ටික මේ පැත්තෙන් සමාජයට දෙනවා. නැත්නම් පබ්ලික් එකට දෙනවා. මිනිස්සුන්ට දෙනවා. අන්න එතකොට මොකද වෙලා තියෙන්නේ? රට ඇතුලේ මුදල් සැපයුම වැඩි වෙනවා. එතකොට ඩිස්කවුන්ට් රේට් එක අඩු කරොත් මුදල් සැපයුම වැඩි වෙනවා. අපිට ඕනේ දේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ උත්තරේ ගන්නත් බෑ. ඊළඟට කියනවා increase taxes. decrease taxes එකෙන් අරමුණා නම් increase taxes කියන අපිට ගන්න පුළුවන් කියලා වලට දැන්ටමත් තේරෙනවා ඇති. taxes වැඩි කරොත් tax වැඩි කරොත් මොකද වෙන්නේ? අපේ YD අපි හොයාගන්නේ Y වලින් tax අඩු කරලා YD හොයාගන්නේ Y වලින් tax අඩු කරලා එතකොට මෙතන කියනවා අපි increase taxes. මේක වැඩි කරාම මොකද වෙන්නේ? මේක අඩු වෙනවා. මේක වැඩි කරාම මේක අඩු වෙනවා. වැය කරගේ ආදායම අඩු වෙනවා කියන්නේ අපේ අතේ සල්ලි අඩුයි කියන්නේ අපේ මනි සප්ලයි එක අඩු වෙනවා කියන එක අපිට ඒ ආන්සර් එක ගන්න පුළුවන්. ඊට පස්සේ increase spending වැඩි කරනවා. spending වැඩි කරොත් මොකද වෙන්නේ? අපි සල්ලි අපි වැඩි කරනවා කියන්නේ ගවර්න්මන්ට් එක spending වැඩි කරා කියන්නේ රජය භාණ්ඩ හා සේවා ගත්තාම අපේ ෆර්ම්ස් වලට තව සල්ලි දෙනවා. ඒ කියන්නේ අපේ මුදල් සැපයුම වැඩි වෙනවා. ඒක ගන්නත් බෑ. එතකොට අපිට උතන ගන්න පුළුවන් C කියන ආන්සර් එක. C කියන ආන්සර් එක අපිට ගන්න පුළුවන් 20 වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ අපි බලමු 21 වෙනි ප්‍රශ්නේ. 21 ප්‍රශ්නේ ගත්තොත් අපේ කියනවා GDP is rising and unemployment rate is decreasing. GDP කියන එක වැඩි වෙනවලු unemployment එක අඩු වෙනවලු. GDP එක වැඩි වෙනවා unemployment එක අඩු වෙනවලු. What is the action would monetary policy and fiscal policy take to try to fix this economic situation? මේ economic situation එක මොකක්ද කියලා අපි මුලින් දැනගෙන ඉන්න ඕනේ. අපේ GDP එක වැඩි වෙනවා අපේ unemployment එක අඩු වෙනවා කියන්නේ මේ තියෙන්නේ inflationary situation එක. inflation එකක් තමයි රටේ තියෙන්නේ. මොකද අපි inflation පාඩමේදී කිව්වා inflation එකේදී GDP එක වැඩි වෙනවා unemployment අඩු වෙනවා කියලා. ඒ වගේම deflation එකේදී මොකද උනේ? deflation එකේදී මේකත් අඩු වුණා, මේක වැඩි වුණා. මේක අඩු වුණා, මේක වැඩි වුණා. GDP එක අඩු වුණා, unemployment වැඩි වුණා. හැබැයි අපි කතා කරලා තව stagflation කියලා එකක්. stagflation එකේදී මොකද උනේ? GDP එක වැඩි වුණා, unemployment එකත් වැඩි වුණා, price level උත් වැඩි වුණා.
අන්න එහෙම දෙයක් තමයි ස්ටැග්ෆ්ලේෂන් එක උනේ. මෙතන අපි කතා කරන්නේ ඉන්ෆ්ලේෂන් එක. ඉන්ෆ්ලේෂන් එක කියන තමයි කියන්නේ. එතකොට ඉන්ෆ්ලේෂන් එකේ හදන්න අපි මොකද කරන්න ඕනේ? මනි සැපයීම. මෙතනදී මනි සප්ලයි එක අඩු කරන්නයි ඕනේ අපි කලිනුත් ඒක කතා කරා. හරි. ඊළඟට මනි සප්ලයි එක අඩු කරන්න මොනවද කරන්න පුළුවන්? පළවෙනියට මේකේ කියනවා ඩිස්කවුන්ට් රේට් එක වැඩි කරනවා කියලා. ඩිස්කවුන්ට් රේට් එක කියන්නේ වාණිජ බැංකුව ගන්න ණය වලට සෙන්ට්‍රල් බැංකුව අය කරන මුදල් මේ පොලිය අනුපාතය වැඩි කරොත් යාළුවන්ට ණය ගන්න පුළුවන් හැකියාව අඩු වෙනවා. ණය ගන්න පුළුවන් හැකියාව අඩු වුණා කියන්නේ මුදල් සැපයුම අඩු වෙනවා. ඒක හරි. ඊට පස්සේ ඊළඟට කියනවා ඒකෙම කොටස lower taxes අඩු කරනවා කියන. taxes අඩු කරොත් මොකද වෙන්නේ? taxes අඩු කරොත් අපේ වැය කළ හැකි ආදායම් වැඩි වෙනවා. වැය කළ හැකි ආදායම් වැඩි වෙනවා කියන්නේ අපේ අතේ සල්ලි වැඩි. ඒ කියන්නේ මුදල් සැපයීම වැඩි. ඒ කියන්නේ අපිට පළවෙනි ආන්සර් එක ගන්න බෑ. ඊළඟට B කියන ආන්සර් එක ගත්තොත් ඒ කියන lower the central bank reserve ratio කියලා. reserve ratio එක අඩු කරොත් අපි 100ක් කරගත්තොත් අපිට 80ක් අපි 20යි තියන්න ඕනේ කියලා. උඩ 80ක් ණය දෙන්න ඕනේ. ඒක අඩු කරනවා 5කට. එතකොට අපි 100ක් ගත්තාම අපි 5ක් තියලා තව 95ක්ම දෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ ණය දීමේ වාණිජ බැංකුව වල ණය දීමේ හැකියාව වැඩි වෙනවා රිසර්ව් රේෂියෝ එක අඩු කරාම. රිසර්ව් රේෂියෝ එක අඩු කරාම මුදල් සැපයීම ඒින්ද වැඩි වෙනවා. මුදල් සැපයීම වැඩි වෙනවා. මුදල් සැපයීම වැඩි වෙනවා කියන්නේ අපිට B කියන ආන්සර් එක ගන්නත් බෑ. ඊළඟට අපි කතා කරමු C කියන ආන්සර් එක lower the discount rate. lower the discount rate. discount rate එක අඩු කරාම වාණිජ බැංකුව වැඩිපුර ණය අරගෙන වැඩිපුර ණය දෙනවා මහ ජනතාවට. සෙන්ට්‍රල් බැංකුවේ වැඩිපුර ණය අරගෙන මහ ජනතාවට වැඩිපුර ණය දෙනවා. අන්න එතකොට මුදල් සැපයීම වැඩිවීමක් වෙන්නේ එතන. එහෙනම් අපිට C කියන ආන්සර් එක ගන්නත් බෑ. ඊළඟට D කියන එකේදී කියන raise the central bank reserve ratio. reserve ratio එක වැඩි කරනවා. එතකොට වාණිජ බැංකුව වල ණය දීමේ හැකියාව අඩු වෙනවා. ඒ කියන්නේ මුදල් සැපයීම අඩු වෙනවා. ඒක ගන්න පුළුවන් ඊළඟ කොටස බැලුවා decrease spending. spending අඩු කරනවා. firms වල භාණ්ඩ සේවා ගන්න එක අඩු කරනවා. එතකොට රජයේ එළියට දෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. අන්න එතකොට මුදල් සැපයීම අඩු වෙනවා. එහෙනම් අපිට D කියන ආන්සර් එක ගන්න පුළුවන්. මෙතන අපේ 21 වෙනි ප්‍රශ්නේ. ඊළඟට අපි 22 බලුවොත් අපි කියනවා fiscal policies trying to promote stability and economic growth through tax cut. What type of a policy? tax එක අඩු කරලා යාලා බලාපොරොත්තු වෙන දේ කර ගන්න හදනවා. tax එක අඩු කරනවා කියලා කියන්නේ. tax එක අඩු කරනවා කියලා කියන්නේ. ඒ කියන්නේ යාලා අනුගමනය කරන්නේ මොන පොලිසි එකක්ද කියලා අපි අහනවා 22 වෙනි ප්‍රශ්නේ. එතකොට අපිට එතන කියන්න පුළුවන් tax අඩු කරනවා කියන්නේ යාලා expansionary fiscal policy එකක් අරන් යන්නේ. ඒ කියන එක තමයි ආන්සර් එක කියන්නේ. ඔය expansionary fiscal policy එකකදී අපි කරන්නේ government spending වැඩි කරනවා, tax අඩු කරනවා, එහෙම නැත්නම් දෙකම කරනවා. එතකොට අපිට expansion කියලා එතන ලේසියෙන්ම කියන්න පුළුවන්. ඊළඟට අපි ගත්තොත් 23 වෙනි ප්‍රශ්නේ අපේ. 23 වෙනි ප්‍රශ්නේ කියනවා which of the following best describes the goal of monetary policy? monetary policy එකේ goal එක හොඳටම describe කරන්න මොකෙන්ද කියලා අහන්න. monetary policy එකේ goal එක ගත්තොත් fiscal policy එකේ වගේ යාලා බලාපොරොත්තු වෙන GDP එක වැඩි කරන්න ඒව නෙමෙයි. මෙතනදී යාලා මුලින්ම වැඩියෙන්ම බලාපොරොත්තු වෙන්නේ මුදල් සැපයීම වෙනස් කරලා. මොනිටරි පොලිසි එකේදී ඔයාලා දන්නවා මුදල් සැපයීම වෙනස් කරන්නේ. මුදල් සැපයීම මෙහි කරලා යාලා බලාපොරොත්තු වෙන්නේ price stability එක තමයි වැඩියෙන්ම. එතකොට මෙතන ගැළපෙන උත්තරේ විදිහට අපිට controlling taxes ගන්න බෑ කොහොමද? ඒක fiscal policy එකට අදාළ වෙන්නේ. controlling the national debt ඒකත් ගන්න බෑ. ඒකත් අදාළ වෙන්නේ නැහැ. ඒකත් අදාළ වෙන්නේ fiscal policy එක පැත්තට. controlling the money supply එක control කරන එක යාලා goal එක නෙමෙයි. ඒක තමයි යාලා කරන දේ. ඒක goal එක නෙමෙයි යාලා කරන දේ. ඊළඟට තියෙනවා stopping inflation. අන්න ඒක අපිට ගන්න පුළුවන් මොකද යාලා බලාපොරොත්තු වෙන්නේ money supply එක වෙනස් කරලා price stability එක. price එක මට්ටමක තියාගන්න. ඒ කියන්නේ inflation එක නැති කරන්න කියන අදහස අපිට ගන්න පුළුවන්. එහෙනම් මේ 23 කියන එකට අපිට D කියන ආන්සර් එක ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 24 වෙනි ප්‍රශ්නේ. 24 වෙනි ප්‍රශ්නේ බලුවා ඒ කියනවා if the economy is in a recession the central bank could do all of the following except recession එකක ඉන්නවනේ. ඒ කියන්නේ ආර්ථික බිඳවැටීමක ඉන්නවා නම් taxes අඩු කරන්න පුළුවන්. taxes අඩු කරාම money supply එක වැඩි වෙලා GDP එක වැඩි වෙන්න පටන් ගන්නවා. මොකද අපේ අතේ තියෙන සල්ලි ප්‍රමාණය වැඩි වෙද්දී අපේ මුදල් සැපයීම වැඩි කරොත්. ඒ කියන්නේ අපි හොඳටම දන්නවා recession එකක ඉන්නවා නම් ආර්ථිකය වැඩිලා. recession එකකදී අපේ GDP කියන එකත් වැටලා තියෙනවා. GDP එක වැටලා තියෙනවා. එතකොට අපි මොකද කරන්න ඕනේ මෙතනදී? මුදල් සැපයීම වැඩි කරන්න ඕනේ. මුදල් සැපයීම වැඩි කරලා ඉන්ෆ්ලේෂන් එකක් ඇති කරන්න ඕනේ GDP එක වැඩි කරන්න නම්.
මුදල් සැපයුම වැඩි කරලා ඉන්ෆ්ලේෂන් තත්ත්වයක් ඇති කරන්න ඕනේ GDP එක වැඩි වෙන්න. කොහොමද එහෙම වෙන්නේ කියලා කතා කරොත් මෙතන මුදල් සැපයුම වැඩි කරාම මොකද වෙන්නේ? අපේ තියෙනවා කියමු වෙළඳ පොලේ 100ක් වටින භාණ්ඩ තියෙනවා. දැන් වෙළඳ පොලේ කලින් තිබ්බේ 100යි. එතකොට ওই 100ට මේ 100 වමාරු වෙවි තිබ්බා. දැන් මුදල් සැපයුම මොකද වෙලා තියෙන්නේ? මුදල් සැපයුම 200ක් වෙලා තියෙනවා. එතකොට මේ 200ක මුදල් සැපයුම හොයාගෙන එනවා 1000ක භාණ්ඩ. 1000ක භාණ්ඩ හොයාගෙන එනවා. එතකොට මොකද කරන්නේ මෙයාලා? මේ තිබ්බ භාණ්ඩ ටික එයාලා පුළුවන් ගානකට විකුණලා දානවා. ඒ කියන්නේ කෙලින්ම වැඩි ගානකට විකුණලා දානවා. මිල මට්ටම වැඩි වෙනවා ඒක වෙනවා. එතකොට ඊළඟ පාර මෙයාලා භාණ්ඩ නිපදවද්දී 100ක් නෙමෙයි නිපදවන්නේ. ඊළඟ පාර එයාලා භාණ්ඩ නිපදවද්දී මෙන්න මේ 200ට ගැලපෙන්න මේ මුදල් 200ට ගැලපෙන්න භාණ්ඩ 200ක් නිපදවනවා. එතකොට GDP එක මොකද වෙලා තියෙන්නේ? GDP කියන්නේ රටේ තුල නිපදවන භාණ්ඩ ආසේවා ප්‍රමාණයනේ. ඒක කලින් තිබ්බේ 100යි. ඒක 200 දක්වා වැඩි වෙලා තියෙනවා. මෙන්න මේ මුදල් සැපයුම වැඩි කරලා ඉන්ෆ්ලේෂන් එකක් ඇති කරපු හින්දා. එතකොට මුදල් සැපයුම වැඩි කරලා ඉන්ෆ්ලේෂන් එකක් ඇති කරොත් රට රිසෙෂන් එකෙන් ගොඩ ගන්න පුළුවන්. හරි. lower the taxes අඩු කරොත් අපිට ගන්න පුළුවන්. taxes අඩු කරාම වැය කළ හැකි ආදායම වැඩි වෙනවා. එතකොට මුදල් සැපයුම වැඩි වෙනවා. ඊළඟට තියෙනවා lower the discount rate. discount rate එක අඩු කරාම වාණිජ බැංකු පුළුවන් තරම් ණය අරගෙන ඒවා මහජනතාවට ලබා දෙනවා යන ණය විදියට. අන්න එතකොටත් මුදල් සැපයුම වැඩි වෙනවා. lower the federal fund rate. එහෙම එකක් අපි දන්නේ නැහැ. එහෙම එකක් නැහැ. එතකොට ඒ ආංශය වැරදි කියලා අපි දන්නවා. ඊළඟට buy securities. securities මිලදී ගන්න පුළුවන්. පබ්ලික් එකේ තියෙන securities එයාලා මිලදී ගත්තේ රජය සල්ලි දීලා තමයි securities ටික එයාලට ගන්නෙ. එතකොට එයාලා රජය දෙනවා රජයේ මුදල් දෙනවා මහජනතාවට. ඒ කියන්නේ මනසකදායක වැඩි වෙනවා. එතකොට අපි මෙතන ගන්න පුළුවන් C කියන ආන්සර් එක උත්තරේ විදිහට. ඒක අපි දන්නවත් නැති එකක්. ඉන්න කෙලින්ම හිතා ගන්න පුළුවන් කියවපු ගමන්. ඊළඟට අපි බලමු 25 වෙනි එක. 25 වෙනි ප්‍රශ්න. If you are classical economics, which statement would you support? Classical කෙනෙක් කියන්නේ පරණ කාලේ economics කෙනෙක් නම්. පරණ කාලේ කියන්නේ classical theory එක. classical theory එකේදී කිව්වේ මොකද්ද? classical theory එකේදී යාලා පිළිගත්ත දේ තමයි government එක මැදිහත් වෙන්න ඕනේ නැහැ කියන. government එක කියන එක මැදිහත් වෙන්න ඕනේ නැහැ. government එක මැදිහත් වෙන්න ඕනේ නැහැ. private sector එකට වැඩ කරන්න දෙන්න කියන. private sector එකට full නිදහස දෙන්න government එකේ මැදිහත් වීමක් අවශ්‍යම නැහැ කියන තැන තමයි classical economics ලා ඉතින් ඒකට අද කාලේ පිළිගන්නේ නම් government එකේ මැදිහත් වීමක් ඕනි කියන එක. හරි. ඒතකොට මේකේ අපිට ඔය කරුණ වල දන්නේ නැත්නම් ඔයාලා ඔය කරුණ දන්නේ නැති වුණත් මෙතන උත්තරේ අපිට ලේසියෙන් හොයාගන්න පුළුවන්. පළවෙනි එක කියනවා let the economy work out in own problems. එයාලට තනි තනියෙන් යාළුගේ ප්‍රශ්න විසඳ ගන්න දෙන්න කියලා පළවෙනි එකේ කියනවා. ඊළඟ ටික අපි කියවුවොත් ඊළඟ BCD කියන තුන කියවුවොත් ඒ තුනේම අපිට කියන්නේ government එක ගැන හොඳ. government spending improves කරනවා economy එක, government should help ලු, ඊට පස්සේ government එක key economy success එක government එකලු. අන්න එහෙම BCD එකේ government එකේ හොඳමයි කියන්නේ. එතකොට අපිට තේරෙනවා උත්තර තුනක් එක වගේ අදහස් දෙනවා නම් අනිත් උත්තරේ තමයි ආන්සර් එක. එතකොට අපිට A කියන එක ගන්න පුළුවන් ආන්සර් එක විදිහට. හරි. ඊළඟ ආයෙත් 26. 26 වෙනි එක ගත්තොත් which of the following would be included as a member of labor force? labor force එකේ කෙනෙක් විදිහට අපි ඒක දැන් කතා කරලා තියෙනවා ඔබට full time college student ගන්න බෑ labor force එකට. මොකද එයාලා රසාව හොයන්නේ නැහැ. ඊළඟට ඉන්නවා high school graduate looking for a job for the first time. එයා ගන්න පුළුවන් අපිට homework එක ගන්න බෑ. retired school teacher ගන්න බෑ. හිරේ ඉන්න මිනිහව ගන්න බෑ. කොහොමද එයාලා කවුරුද job එකක් හොයාගෙන යන්නේ නැති ඉන්න අපිට ඒතකොට 26ට B කියන ආන්සර් එක ගන්න පුළුවන්. ඊට පස්සේ අපි 27 ගත්තොත් 27 යනවා labor force participation rate එක measure කරන්නේ. the number of people. participation rate එක labor force participation rate එක ගත්තොත් ඒක හොයන්නේ කොහොමද? labor force එක බෙදනවා adult population එකෙන් බෙදන්න දෙනවා. හරි. ඊළඟට ගත්තොත් labor force participation rate measures the number of people in the labor force. labor force එකේ ඉන්න ප්‍රමාණයෙන් නෙමෙයි මයින් labor force එකෙන් මයින්නේ adult population එකේ labor force එක කොච්චරද කියලා. adult population එකේ labor force එක කොච්චරද කියලා මයින්නේ. එහෙම නැතුව labor force එකේ කොච්චරක් ඉන්නවද කියලා නෙමෙයි මයින්නේ.
in the labor force as a percentage of total population. Total population එකේ labor force එක නෙමෙයි මම ලා තියෙන්නේ adult population එකේ labor force එක. ඒකට අපිට B කියන answer එක ගන්න බෑ. ඊළඟට කියනවා labor force as a percentage of the population at least 16 years old. at least 16 years old. ඒ කියන්නේ adult population එක තමයි අඩුම තරම 60කට වයසට කියනවා කියන්නේ adult population එක තමයි ඒක අපිට ගන්න පුළුවන්. Who are working as a percentage of labor force. labor force එකකින් වැඩ කරන ප්‍රමාණය කියලා ගන්න බෑ. D කියන answer එකත් අපිට ගන්න බෑ. ඒතකොට අපිට C කියන answer එක ගන්න පුළුවන් උත්තරේ විදිහට. මොකද ඒක කියන අවුරුදු 60ට වැඩි අයගේ labor force එක කොච්චරද කියලා 60ක් වෙන අයගේ labor force එක කොච්චරද කියන එක අපිට ගන්න පුළුවන්. ඊළඟට අපි බලමු 28 වෙනි එක. 28 වෙනි ප්‍රශ්නේ. එතන අපිට දීලා තියෙනවා civil population එක people incapable of working. වැඩ කරන්න බැරි කට්ටියව වැඩ කරන්න හොයන්නේ නැති කට්ටිය people not looking for job වැඩක් හොයන්නේ නැති අය ඊට පස්සේ employed workers ලා දීලා තියෙනවා. Using the table above the unemployment rate එක හොයන්නේ කොහොමද? unemployment rate එක හොයන්නේ unemployed අයව උඩට දැම්මා labor force එක යටට දැම්මා. labor force එක හොයන්න අපි දන්නවා labor force එක හොයන්නේ employed අය එකතු කරා unemployed අය. එතකොට අපි දැන් මුලින්ම මෙතන කරන්න ඕනේ unemployed අය කීයද කියලා හොයාගන්න ඕනේ. මෙතන අපිට දීලා තියෙනවා population එක unemployed එකට අයිති වෙන්නේ නැති කොටස් ටික දීලා තියෙනවා. වැඩ කරන්න බැරි අය, වැඩ කරන්න හොයන්නේ නැති අය වගේම employed අය. එයාලා අපි මේ population එකකින් එයාලව අයින් කරොත් අපිට හොයාගන්න පුළුවන් කී දෙනෙක් වැඩ කරන්නේ නැති අය ඉන්නවද කියලා. වැඩ කරන්නේ නැති වැඩ හොයන ඒනවට හොයාගන්න බැරි අය කීයක් ඉන්නවද කියලා අපිට හොයාගන්න පුළුවන්. 270න් මේ 270 කියන සම්පූර්ණ population එකෙන් වැඩ කරන්න බැරි 70යි රස්සාවක් හොයන්නේ නැති 60යි දැන්ටමත් රස්සාවක් තියෙන 133යි අඩු කරොත් අපිට හොයාගන්න පුළුවන් unemployed ප්‍රමාණය. ඒ කියන්නේ 7 දෙනෙක් unemployed ඉන්නවා කියලා අපිට ඉතින් හොයාගන්න පුළුවන්. හරි. එතකොට අපි labor force එක කීයද කියලා බැලුවොත් අපිට කියනවා employed අය 133ක් ඉන්නවා නම් ඒකට unemployed ඉන්න 7 එකතු කරාම එතකොට අපිට එනවා 140ක් labor force එක. labor force එක 140ක. එතකොට අපි ගත්තොත් මෙතන labor force එක ඇවිල්ලා 140යි අපේ unemployed අය අපිට ආව 7ක් කියලා 7 140න් බෙදුවාම ඉන්න රේට් එකට අපි කියනවා unemployment rate එක කියලා. 7 බෙදන්න ඕනේ 140න්. ඒ කියන්නේ ඒක 0.05ක් කියලා. එනවා ඒක වැඩි කරන්න ඕනේ 100න්. මොකද මේක රේට් එකක් එහෙම නැත්නම් ප්‍රතිශතයක් නිසා. ඒතකොට අපිට එනවා 100ට 5ක් කියලා. ඒ කියන්නේ අපේ උත්තරය ඇවිල්ලා B කියන උත්තරය අපිට ගන්න පුළුවන් 28 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට අපිට තියෙන්නේ 29. 29 මොකද කියන්නේ? Suppose move and decide moment. පිරිමියා ගොඩක් තීරණය කරනවා ගෙදරට වෙලා තමන්ගේ ළමයිව බලා ගන්න. තීරණය කරනවා පිරිමියා ගොඩක්. එතකොට මොකද වෙන්නේ කියලා අහනවා labor force participation rate එක. The labor force participation rate for males to increase. අපි ගත්තොත් labor force participation rate එක ඇවිල්ලා අපි labor force එක බෙදන්න ඕනේ adult population. එතකොට මෙතන අපිට කියනවා පිරිමියා ගොඩක් තමන්ගේ රස්සාව අතහැරලා දාලා එයාලා ළමයි බලා ගන්න යනවා කියලා කියන්නේ එයාලට රස්සාවක් නැති වෙනවා. එයාලා රස්සාවක් හොයන්නෙත් නැති වෙනවා. රස්සාවකුත් නැති රස්සාවකුත් හොයන්නෙත් නැති අය වෙනවා කියන්නේ එයාලා unemployed කියන කැටගරි එකට අයිති වෙන්නෙත් නැති වෙලා යනවා. unemployed කියන කැටගරි එකට අයිති වෙන්නේ නැහැ කියන්නේ ඒ අයින් වෙන ප්‍රමාණයෙන් අපේ labor force එක අඩු වෙනවා. නමුත් අපේ adult population එකේ වෙනසක් සිද්ධ වෙන්නේ නැහැ. මොකද ඒ අයින් වෙන පිරිමියා adult population එකටත් අයිති වෙන්නේ හින්දා. හරි. එතකොට මෙතන මේක වෙනස් නොවී තියෙද්දී අපේ උඩ වෙනස් වෙනවා. උඩ අඩු වෙනවා. අපි හිතමු අපේ 100 තියෙනවා. 100ක් තියෙනවා. මුලින් උඩ තිබ්බත් අපේ 100ක්ම කියලා. එතකොට මොකද වෙන්නේ?
මේකට මේක කැවිලා අපි දන්නවා එන උත්තරේ 1යි. 1යි තමයි ආව උත්තරේ. ඊළඟට දැන් අපි තියෙනවා මෙතන උඩ 50ක් වෙනවා. උඩ අඩු වෙලා 50ක් වෙනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මෙතන 1යි, මෙතනට 2යි. ඒ කියන්නේ 0.5. එන්න අගේ අඩු වෙනවා. ඒ අගේ අඩු වෙන්නේ ඇයි? මෙතන මේක මෙහෙම තියනවා කියන්නේ මෙතන උඩ අඩු වෙලා මෙතන සාමාන්‍ය විදිහට තියනවා කියන්නේ අපේ labor force participation rate එක අඩු වෙනවා කියන එක. labor force participation rate එක අඩු වෙනවා කියන එක. එතකොට මෙතන පළවෙනිට A කියන answer එකෙන් කියනවා the labor force participation rate for males to increase වෙන විදිහක් නැහැ. labor force participation rate for males to decrease අඩු වෙනවා. ඒක ගන්න පුළුවන්. the labor force participation rate for males remain the same. වෙනස් වෙන්නේ නැතුව තියෙන්න බෑ. the impact on the labor force participation rate for males to be unpredictable. කියන්න බෑ. එහෙම වෙන්නත් බෑ. අපිට ඒක ගන්න පුළුවන් B කියන උත්තරේ අඩු වෙනවා කියලා කියන එක. ඊළඟට අපි ගමු 30 වෙනි ප්‍රශ්න. 30 වෙනි ප්‍රශ්න. ඒකේ කියනවා the total population age 60 to old. 16 ඉඳන් වයසකට යනකම් total population එක ඒ කියන්නේ මෙතන adult population එක කියන එක තමයි මිලියන 48ක්ලු. මේකෙන් මේ total එකෙන් මිලියන 4ක් unemployed ලු 36ක් employed ලු. What are the rates of unemployment and labor force participation? අපිට ඒක හොයන්න තියෙනවා. unemployment rate එක ගත්තොත් unemployed එක හොයන්නේ unemployed අය උඩට දැම්මා labor force එක යටට දැම්මා. එතකොට මෙතන අපිට කියනවා unemployed අය වෙලා 4යි. labor force එක හැදිලා තියෙන්නේ unemployed අයගේ employed අයගේ එකතු වෙනවා. ඒ කියන්නේ 36 44 එකතු. ඒ කියන්නේ උත්තරේ 40. ඒක වැඩි කරන්න ඕනේ 100ෙන්. එතකොට අපි බලමු 10යි 100. ඊළඟට අපි labor force participation rate එක ගත්තොත් එතනදී අපි උඩට දාන්නේ labor force එක යටට දැම්මේ adult population එක. ඒතකොට අපි දන්නවා labor force එක අපේ 40යි. අපේ population එක ගත්තොත් adult population එක අපිට දීලා තියෙනවා 48ක් කියලා. ඒක වැඩි කරනවා 100ෙන්. ඒතකොට අපි 40 බෙදලා 48න් වැඩි කරන්න ඕනේ 100ෙන්. එතකොට අපිට එනවා 83ක් කියලා වැටෙවුවා. 183ක් කියනවා වැටෙවුවා. හරි. එතකොට අපේ unemployment rate එක 10යි, labor force participation එක 83යි. එතකොට අපි බලන්න ඕනේ 10යි 83 තියෙන උත්තරේ මොකක්ද කියලා. එතකොට 10යි 83 තියෙන උත්තරේ අපිට තියෙනවා C එක the rate of unemployment is 10% and the labor force participation rate is 83% කියලා. එතකොට අපිට ගන්න පුළුවන් මේ C කියන answer එක. ඊළඟට අපි 31කට ගියා. 31 ගත්තොත් which of the following are consequences of unemployment? unemployment එක නිසා ඇතිවෙන දේවල්. ඇතිවෙන බලපෑම් තමයි අපි අහන්නේ මොකක්ද කියලා. පළවෙනි එක rising price level which reduce the purchasing power of consumers. Consequences of unemployment එක නිසා වෙන්නේ. unemployment එක නිසා වෙන බලපෑම. rising aggregate output and income. And increase in the money supply which increase inflation. Decline in output and income. හරි. unemployed වෙන තරමට මොකද වෙන්නේ කියලා අහනවා. unemployed වෙනකොට unemployment එක නිසා මොකද වෙන්නේ කියලා අහනවා. අපි දන්නවා inflation එක රට ඇතුලේ තියෙනවා. inflation එක රට ඇතුලේ තියෙනවා නම් inflation එක නිසා මොකද වෙන්නේ? price levels වැඩි වෙනවා. price වැඩි වෙනවා. ඒ වගේම GDP එක වැඩි වෙනවා. GDP එක වැඩි වෙනවා. හරි. inflation එකක් තියෙනවා නම් unemployment එක මොකද වෙන්නේ? unemployment අඩු වෙනවා. unemployment එක නැති තත්ත්වයක. ඒක අපිට හිතන්න පුළුවන් unemployment එක අඩු වෙද්දී වෙනවා මේ දේවල්. unemployed එක අඩු වෙද්දී මෙන්න මේ දේවල් ටික වෙනවා කියලා හිතන්න පුළුවන්. unemployed එක අඩු වෙන්න inflation එකක් ඇති වෙනවා. GDP එක වැඩි වෙනවා. එතකොට unemployment එක අඩු වෙද්දී වෙනවා නම්
අන්එම්ප්ලොයිමන්ට් එක නිසා වෙන්නේ එහෙම නැත්නම් අන්එම්ප්ලොයිමන්ට් එක වැඩි වෙද්දි වෙන්නේ මොකද ප්‍රයිස් ලෙවල් අඩු වෙන්න පටන් ගන්නවා GDP එක අඩු වෙන්න පටන් ගන්නවා ඔන්න ඔය දේවල් තමයි අන්එම්ප්ලොයිමන්ට් එක නිසා වෙන අහිතකර බලපෑම හරි එතකොට මෙතන පළවෙනි කියන rising prices කියව ගමන් ඒක ගන්න බෑ අන්එම්ප්ලොයිමන්ට් එක නිසා ඇති වෙන්නේ නැහැ output level එකේ වැඩිවීමක් ඒක වෙන්නත් බෑ ඊළඟට කියන increasing money supply which increases inflation එකක් ඇති වෙන්න බෑ unemployment එක වැඩි වෙද්දී ඊළඟට කියන a decline in output and income අන්න ඒක වෙන්න පුළුවන් GDP එක අඩු වෙනවා unemployment එක නිසා එතකොට අපිට ගන්න පුළුවන් මෙතන D කියන answer එක. ඒතකොට ඔයාලා නිකන් මේක බැලුවත් පේනවා අනිත් ඔක්කොගෙම inflation එක ගැන කියද්දී අරගේ විතරක් decline එක කියනවා කියන්නේ අනිත් හතර නෙමෙයි නා ඔක තමයි answer එක කියලා ගන්න පුළුවන් නිකම්ම. ඊළඟට 32 බැලුවා. 32 ගත්තාම අපිට දීලා තියෙන chart එක මේ table එක. ඒ table එකෙන් 32 33 37 35 කියන ඒවාට අපි answers ලියන්න කියලා තමයි මේකේ කියලා තියෙන්නේ. හරි. අපිට ඊට පස්සේ 32 වෙනි ප්‍රශ්නෙන් අපි අහන්නේ nominal GDP එක. nominal GDP එක තමයි අහන්නේ. nominal GDP එක අහනවා. nominal GDP එක හොයන්නේ කොහොමද? අපේ මේ දැන් තියෙන current year එකේ prices වලින් current quantity එක වැඩි කරනවා. ඒතකොට current year එකේ අපිට price levels ඇවිල්ලා 60යි, quantity එක ඇවිල්ලා 320යි. එතකොට අපිට උත්තරේ එනවා 19යි 200ක් කියලා nominal GDP. එතකොට අපිට උත්තරේ විදිහට ගන්න පුළුවන් C කියන answer එක. ඊළඟට අපි 33 අපේ අහනවා 33 වෙනි ප්‍රශ්නේ අපේ අහන්නේ real GDP එක අහනවා real GDP ගන්න කොහොමද base year එකේ prices වලින් අපේ current quantity එක වැඩි කරනවා base year එකේ price එක ඇවිල්ලා අපේ තියෙනවා 30ක් කියලා 30 වැඩි කරනවා 320ෙන් 320 30 තෝඩ අපිට උත්තරේ එනවා 9600ක් කියලා. එතකොට අපිට අපේ 33 වෙනි ප්‍රශ්න උත්තරේ ඇවිල්ලා B කියන එක. අපේ 34 වෙනි ප්‍රශ්න ගත්තොත් 34 වෙනි ප්‍රශ්න අපිට කියනවා GDP deflate එක හොයන්න කියලා. deflate එක හොයන්නේ කොහොමද? අපේ nominal GDP එක අපි බෙදනවා real GDP එකෙන් වැඩි කරනවා C එක. nominal GDP එක අපේ ඇවිල්ලා තියෙන්නේ 9200 බෙදන්න ඕනේ 9600ෙන් sorry 19200 බෙදන්න ඕනේ 9600ෙන් වැඩි කරන්න ඕනේ 100ෙන්. එතකොට අපි බැලුවොත් මෙතන එනවා. එතකොට අපේ උත්තරේ එනවා 200යි 100ට කියලා. හරි. එතකොට අපි දන්නවා අපේ උත්තරේ ඇවිල්ලා එතන E කියන උත්තරේ කියලා අපේ 34 වෙනි ප්‍රශ්නෙට. ඊළඟට අපේ 35 වෙනි ප්‍රශ්نين අපේ අහනවා අපෙන් per person GDP එක හොයන්න කියලා. per person කියන්නේ GDP එකේ එක පුද්ගලයෙක්ට අයිති කොටස. GDP එකේ එක පුද්ගලයෙක්ට අයිති කොටස ගත්තොත් අපිට කියන්න පුළුවන් අපේ nominal GDP එක ආවේ nominal GDP එක කියන්නේ රටේ දැන් මේ පවතින මිල මුදල් යටතේ අපේ GDP එක real GDP එක කියන්නේ base year එකේ මිල මුදල් යටතේ අපේ current GDP එක කීයද කියලා. එතකොට අපි මෙතන ගන්න ඕනේ real GDP එක. real GDP එක අපි ගන්නවා real GDP එක අපිට 9600. 9600 අපේ population එක අපිට 100ක් කියලා දීලා තියෙනවා 100ෙන් බෙදලා. එතකොට 9600 100ෙන් බෙදුනහම 96යි කියලා අපිට එනවා. එතකොට උත්තරය ඇවිල්ලා B කියන උත්තරේ. ඊළඟට අපි 36 වෙනි ප්‍රශ්නේ ගත්තොත් අපේ ගන්නවා which of the following best describes crowding out. crowding out කියන එක අපි දන්නවා crowding out එක වෙන්නේ government deficit එකක්. නැත්නම් government එක තමන්ගේ income එකට වඩා expenditures කරනකොට එතන එයාලට expenditures කරන්න ඕනේ සල්ලි ටික එයාලා රටේ තියෙන loanable funds වලින් ගත්තාම එයාලා loanable funds ගත්තාම government එක private sector එකට ගන්න පුළුවන් loanable funds ප්‍රමාණය අඩු වෙනවා. අන්නේ අඩු වීම නිසා loan ගන්න බැරි වෙන පිරිසට අපි කියනවා crowding out එක කියලා. එතකොට ඒක වඩාත්ම හොඳින් describe කරන්නේ මොකද්ද කියලා.
පළවෙනි තියෙන the scarcity of funds. scarcity එකක් මෙතනට බලපාන්නේ නැහැ. A කියන answer එක ගන්න බෑ. B කියන එක කියන competition between government and private to borrowers. Private borrowers for loanable funds result in an increase in interest rate කියලා. මෙතනදී competition එකක් කොහොමවත් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ increase in cost එකේ increase එකක් බලපාන්නේ නැහැ. ඒකට C කියන එකක් ගන්න බෑ. ඊළඟට කියනවා D එකේ reduction in government's budget deficit. bonds කියන government bonds කියන government bonds එතෙන්ට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ D කියන එක ගන්නත් බෑ. එතකොට අපි දන්නවා E කියන answer එක තමයි අපිට ගන්න වෙන්නේ 36 වෙනි ප්‍රශ්නෙට. ඊට පස්සේ අපි 37ට ගියෝ. 37 වෙනි ප්‍රශ්නේ බැලුවොත් 37 කියනවා deficit in Sri Lankan trade balance can be described as deficit එක. ඒ කියන්නේ NX ඍණ කියද්දී අපේ exports වලට වඩා imports වැඩි වෙන්න ඕන. deficit එකක් ඇති වෙන්න නැත්නම් ඍණ ගාණක් ඇති වෙන්න නම් අපේ imports වැඩි වෙන්න ඕන exports වලට වඩා. හරි. ඊළඟ පළවෙනියට A කියන answer එක කියනවා an increase of the value of imports. value of imports එක වැඩිලු excess of value of imports. imports වල වැඩිලු excess එකක් තියෙනවලු value of exports වලට වඩා. මේකට වඩා මේකේ value එකේ excess එකක් තියෙනවලු. ඒ කියන්නේ ඒක තමයි උත්තරේ. අපිට 37ට A කියන උත්තරේ ගන්න පුළුවන්. ඊළඟට අපි 38 කියන එක ගත්තොත් 38 ගත්තොත් which of the following will occur because of an improvement in technology. technology එකේ improvement එක නිසා මොකද වෙන්නේ කියලා අහනවා. පළවෙනියටම aggregate demand එක ගැන දෙනවා A එකයි B එකයි. aggregate demand එක technology එක බලපෑම් කරන්නේ නැහැ. එහෙනම් මේ දෙක අයින් කරලා දාමු. A B කියන දෙක. ඊට පස්සේ E එකෙන් කියනවා the production possibility curve එක. කියන්නේ ඒකත් අපිට වැඩක් නැහැ. ඒකත් අයින් කරොත් C D කියන එකේ supply එක කියන supply එකට තමයි බලපෑම ඇති වෙන්නේ. එතකොට technology එක නිසා මොකද වෙන්නේ? technology එක නිසා අපේ productivity එක වැඩි වෙනවා. productivity එක වැඩි වුණාම සැපයුමේ වැඩිවීමක් තමයි ඇති වෙන්නේ. කියන්නේ මේක මෙතන තිබ්බම මේ පැත්තට විතර දකුණට විතර වීමක් තමයි සැපයුම වක්‍රය ඇති වෙන්නේ. හරි. එතකොට මෙතන දකුණට විතර වීමක් ගැන කියන්නේ C answer එකේ අපි answer එක C කියලා ගන්නවා. අපේ 38 වෙනි ප්‍රශ්නෙට. 39 වෙනි ප්‍රශ්නේ. 39 වෙනි ප්‍රශ්නේ කියනවා gross domestic product GDP එක වඩාත්ම හොඳින් විස්තර කරන්න මොකද කියන්නේ? GDP එක කියන්නේ රට ඇතුලේ නිපදවනු ලබන භාණ්ඩ හා සේවා. රට ඇතුලේ විතරයි. රට ඇතුලේ භාණ්ඩ හා සේවාවල වටිනාකම. රට ඇතුලේ භාණ්ඩ හා සේවාවල වටිනාකම තමයි GDP කියන්නේ. ඒතකොට පළවෙනි එක කියනවා the total amount of output produced by the economy in a given product. total amount එක නෙමෙයි. only final goods. මැදේව ගන්න නැහැ. එහෙනම් අපිට ඒ අයින් කරන්න පුළුවන්. the total market value of the all outputs කියවම එක ගන්නත් බෑ final goods විතරයි අපි ගන්න. ඒතකොට B කියන එකත් ගන්න බෑ. C කියන එක කියන the total market value of all final goods and services produced by economy in a given period of time. ඒක අපිට ගන්න පුළුවන් තත්ත්වයක තියෙනවා. අපි ඒක බලමු තියලා. ඊළඟට D කියන එක කියනවා the total value of all final goods and services sold in a domestic market. sold කියව ගම ඒක ගන්න බැරි වෙනවා. D කියන එකත් අපිට අයින් කරන්න පුළුවන්. the total market value of all final goods and services produced by an economy minus the market value of goods and services exported to other nations in a given period of time. එතනදී අපිට එක්ක C එක්ක E කියලා දෝලනයක් ඇති වෙනවා. අපිට මෙතන exports අඩු වෙන්න ඕන කියලා හිතන්න බෑ. මොකද exports වල බලපෑමක් නෙමෙයි අපි මෙතනදී බලන්නේ. අපි පිට රටක නිපදවපු භාණ්ඩ හා සේවා අඩු කරා රට ඇතුලේ නිපදවන foreigners ලගේ භාණ්ඩ හා සේවා එකතු කිරීමක් කරන්නේ. එතකොට මෙතන exports කතාවක් ගැලපෙන්නේ නැති හින්දා අපි ගන්නවා C කියන answer එක අපි ගන්නවා. ඊළඟට අපි බලමු අපේ අන්තිම ප්‍රශ්නේ අපේ 40 වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා. 40 වෙනි ප්‍රශ්නේ ගත්තාම එතන අපි අහනවා an increase in which of following මේ පහළ තියෙන ඒවල increase එක නිසා long run aggregate supply curve එක shift වෙන්නේ මොකක් නිසාද කියලා. long run එකේ ගත්තොත් අපි aggregate supply එක මෙන්න මේ වගේ තත්ත්වයක් තියෙන්නේ. මෙතන full employed තමයි තියෙන්නේ long run එකේ. එතකොට පළවෙනි එක corporate income taxes. corporate income taxes නිසා
අපේ කොස්ට් එක වැඩි වෙලා සැපයුම අඩු වීමක් තමයි වෙන්නේ. එතකොට මේක වෙන්න බෑ. අපේ හන්නේ මේ පැත්තට යනවා නම් එන්නත සැපයුමේ වැඩි වීමක් වෙන්නේ මොන අවස්ථාවේදී කියලා. ඇග්‍රීගේට් ඩිමාන්ඩ් එකේ බලපෑමක් නැහැ. ඊට පස්සේ D ගත්තොත් ඇවරේජ් වේජස්. ඇවරේජ් වේජස් නිසා කොස්ට් එක වැඩි වීමක් වෙන්නේ. එතකොට මේ පැත්තට එන්නේ. ඒකත් අපිට ගන්න බෑ. ප්‍රයිස් ලෙවල්ස් නිසා මේක උඩ ගමන් කරනවා විතරයි රිටර්න් එන්නේ. එතකොට ඒක ගන්නත් බෑ. ඊට පස්සේ අපි ගත්තොත් ලේබර් ප්‍රොඩක්ටිවිටි එක. ප්‍රොඩක්ටිවිටි එක වැඩි වුණොත් අපේ කාර්යක්ෂමතාවය වැඩි වුණොත් අපි නිපදවන ලබන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. නිපදවන භාණ්ඩ හා සේවා ප්‍රමාණය වැඩි වෙනවා. අපි සපයන ප්‍රමාණයත් වැඩි. ඒ කියන්නේ මේ පැත්තට වැඩි වෙනවා. මෙතනදී මෙතනට වැඩි වෙනවා. සැපයුමේ වැඩි වීමක් ඇති වෙනවා. ලේබර් ප්‍රොඩක්ටිවිටි එක වැඩි වුණාම එතකොට අපිට ගන්න පුළුවන් මේකේ C කියන ආන්සර් එක 40 වෙනි ප්‍රශ්නෙට. හරි. එතකොට අපි වීඩියෝ එකත් එක්ක මෙච්චර වෙලා රැඳිලා සිට බොහොම ස්තුතියි. එතකොට මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන link එකෙන් ගිහිල්ලා පේපර් එක ඩවුන්ලෝඩ් කරලා තමයි මේක බලන්න කියලා. එහෙම බලනවා නම් ගොඩක් සුදුසුයි කියලා මම හිතනවා. ඒ වගේම ආයෙත් මතක් කරනවා යට ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ වීඩියෝ එකේ කතා කරපු පේපර් එක වගේම ආන්සර්ස් ටික ඔක්කොම තියෙනවා. link දෙකක් ඇති ආන්සර්ස් කියලායි මොඩල් පේපර් කියලායි. ඒ දෙකම අනිවාර්යෙන් බලන්න. ඒ වගේම අපේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, යට තියෙන subscribe එක ඔබන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන්ම ඔක්කොම සබ්ජෙක්ට් ටික ගොඩ යන්න පුළුවන්.